හොඳයි පින්වතුනි කවුරුත් නැවතත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සතමං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි මෙවර භාවනා මේ වැඩසටහනේ ඒ මුල් දින 3 තුලම මට සහභාගී වෙන්න බැරි වුණා. ඒක ස්වභාව ධර්මයක්. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති තේරුම් ගන්න ඔබට උදාහරණයක් ආදර්ශයක් වෙනවා. දැන් අපේ තර්ෂාත් කොල්ල ආත්මීය ඒ මිනිවිය ඔබට කිසිම අඩුපාඩුවක් නැතුව ඒ අවශ්‍ය දැනුම ඥානය පරතෝගෝචක ප්‍රත්‍ය ලබා දුන්නා. ඒ නිසා ඔබට මේ මම නැතුණා කියලා අඩුපාඩුවක් උනේ නැහැ. කවදා හරි සියලු දෙනා නැතිලා යනවා. ඉතින් ඒක නිසා දැන් අපි බලාපොරොත්තු වෙනවා කොහොම හරි තව ඉදිරි දවස් 3ක් තියෙනවා අදහැර 4ක් තියෙනවා අදත් එක්ක මේ දින 4ෙම හැකිතාක් ආකාරයට ඔබගේ දහම් කරුණු ප්‍රශ්න විසඳන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ඒ සඳහා අවස්ථාව මම හිතන්නේ මුල් දවස් 3ෙම අදත් ඊයේත් පෙරේදත් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් බුද්ධකාරක ධර්මයන් බව උදුරා දමන්නට උපකාරක ධර්මයන් පූර්ණේ කරගන්නට අනුගමනය කළ යුතු පිළිවෙත ප්‍රතිපදාව ප්‍රතිපත්තිය ඔබට හොඳට තේරුම් කරලා දුන්නා. ඉතින් ඒක නිසා මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින්නේ ඔබේ හිතේ. වෙන කොහෙවත් නෙමෙයි. ඒක උදුරලා ඒකෙන් අයින් වෙලා විමුක්තියටපත් වෙන්න, ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් ඔබට. වෙන කාටවත් බෑ. ඒ නිසා ඔබේ හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය ඔබට උදුරා දමන්නට පුළුවන් වුණොත් ඔබ බුද්ධ වෙනවා. වෙන කාටවත් ඒක ඔබට කරලා දෙන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය රාගය, ද්වේෂය, මෝහය මෙතෙක්කල් ඔබේ හිතේ නොකඩවා අකණ්ඩව අජින්නව ඉපදුණු නිසායි අද තවමත් ඔබ මේ සංසාරේ කෘතඥ පුද්ගලයෙක් හැටියට යම් කාල පරාසයක් තුල මේ ගමන අද වෙනකන් ආවේ. ඒක නිසා ඒක අනුසෝතගාමි මාර්ගයක්. ඔබ දැන් මේක හොඳට තේරුම් අරගෙන මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට උපකාර වන ආකාරයට ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ ආනපාන සති සමාධි වග්ගයේ ඒ වගේම සංයුක්ත නිකායේ බොහෝ තැන්වලත් තවත් සූත්‍ර ධර්ම ගණනාවකත් විශේෂයෙන්ම ဒုတိ ය භික්ඛු සූත්‍රයේ බුදුහාමුදුරුවෝ බුදු මොයින්ම දේශනා කරලා තියෙනවා
ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණන්ති. සත්ත බොජ්ජංගේ පරිපූර්ණන්ති දින්නම් පලානං අධිගතා හෝති විද්‍යා විමුක්තිං පරිපූර්ණ. විද්‍යා විමුක්තිය කිව්වේ අරහත් ඵලය. දින්නම් පලානං කිව්වේ එක්ක අනාගාමී එක්ක අරහත් ඵලයට පත් වෙනවා. සත්බොඥංග කිව්වේ භව උදුරා දමන අංග 8 රාග භව, ද්වේෂ භව, මෝහ භව මේක මුල් බැහැගෙන තියෙන්නේ. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතක මේ සංසාරේ මේ ගමන ආව දුර මුල් බැහැගෙන තියෙන්නේ මේක. මේක මුල උදුරන එක තමයි අමාරු. తాවකාලිකව යටපත් කරගන්න තමයි අර ධාන, අභිඥා, අධ්‍යාත්මික යම් යම් මානසික ශක්තියින්, හැකියාවන්, අභිඥා ඒ ඔක්කොම తాවකාලිකව මේ රාග භව, ද්වේෂ භව කියන දෙක යටපත් කරන ධර්මයන්. නමුත් මෝහ භව මුල උදුරන්නම ඕන. මෝහ මුල ඉදිරීම තමයි න මෝහ කියන වචنين කිව්වේ. ඉතින් ඒක නිසා ඔබට පුළුවන්කම තියෙනවා වෙන කාටවත් බෑ ඔබට මේක කරලා දෙන්න. මේක ඔබ විසින් ඔබ සඳහා, ඔබේ විමුක්තිය සඳහා, ඔබේ නිවන සඳහා මේක තේරුම් අරගෙන කළ යුතුයි. මේක අඛණ්ඩවජින්නව ඔබ කළොත් බොහොම සුළු දවසකින් දින 7කින් වගේ කාලෙකින් ඔය රාග භව, ද්වේෂ භව, මෝහ භව ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ හිතේ උපදින දේ සන්තං අත්‍ය අසන්තං නැති කරන්න. ඒකයි අවශ්‍යතාවය. ඒක නිසා මේක වෙන කාටවත් ඔබට කරලා දෙන්න බෑ. කියලා දෙන්න විතරයි බුදු කෙනෙකුට හෝ බුද්ධ ශ්‍රාවකයෙකුට හෝ පුළුවන් වෙන්නේ. පාර, මාර්ගය, පිළිවෙත ඔබට කියලා දෙන්න. මේක අනුගමනය කළ යුත්තේ ඔබ සඳහා, ඔබේ විමුක්තිය සඳහා. ඔබ මේ සංසාරේ අනවරත සංසාරේ විඳ දුකෙන් ඔබට මිදී නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එකම ක්‍රමය, මාර්ගය, පිළිවෙත මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන කෙලෙස් ගති භව කියන එක තැන්පත් කරගත්තාම ගති වෙනවා. ඉතින් ගති උදුරා දාන්න නගති වෙන්න පුළුවන් භව උදුරා දැම්මා. ඒක නිසා ඔබට පුළුවන් ඔබේ හිතේ උපදින රාග භව, ද්වේෂ භව, මෝහ භව බොහොම ලේසි එක. ඒක සුවයක්. ඒක සුඛා පටිපදාවක්. ඒක කිප්පා පටිපදාවක්. කිප්පා පටිපදා කියන්නේ මේ කෙලෙස් ඉවත් කරන පටිපදාව. ඒ නිසා මේක එන්න කරන්න ආනාපාන සති සමාධිය වඩන්න ඔබටම තේරෙයි ඔබ ලබන නිරාමිෂ සුවය. ඔබ ලබන අර නිබ්බාන සුවය. ඔබේ හිතයි නිබ්බිදාවෙන් නිදහස් වෙන්නේ. ඔය බරින්, ඔය බයෙන්, ඔය බැම්මෙන්, ඔය බලෙන්, ඔය සියලු දෙන් උපාදානයෙන් සබ්බ උපදි පටිනිස්සග්ග කරගන්න පුළුවන්, වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ සූත්‍ර අතරින් ඒකායන මාර්ගය විග්‍රහ කරපු සූත්‍ර ධර්මය. ඒකායන මාර්ගය විග්‍රහ කරලා නැහැ. අංග සම්පූර්ණව ප්‍රායෝගිකව වෙන කිසිම සූත්‍රයක්. නමුත් මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒකායන මාර්ගය කොටස් වශයෙන් වෙනම ඔය චක්ක සූත්‍රයේ තව කොටසක් අර කාය අනුපස්සී කරන ආකාරය, ක්‍රියාකාරකම් 36 මිදින කාර්ය චක්ක සූත්‍රයේ තියෙනවා. ඒකත් නිවන් මාර්ග. මහා පුන්නම සූත්‍රයේ ඒකෙත් තියෙනවා. ඒකත් එහෙමයි. ආනාපාන සති සමාධි සූත්‍රයේ ඒකෙත් තියෙනවා. තව නොයෙකුත් සූත්‍රවල භාවනාවට අදාළව තියෙන්නේ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන දේවල්
තව කොටස් වලට බෙදලා විග්‍රහ කරලා තියෙනවා. ඒ අයට ගැළපෙන විදිහට, සුදුසු විදිහට, අවශ්‍ය විදිහට. ඒක නිසා ඔබ හොඳට තේරුම් ගත යුතුයි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දේශනා කර වදාළ ඔය ආනපාන සති සමාධි භාවනාවක්. සති සමාධි භාවනාව. සති කිව්වේ හේතුඵල දහමට බහාගල පාබලා වැරදි හේතුවෙන් මිදී නිදහස් වී හරි හේතුව කිරීමත් කරණීය කිරීමත් ණය විනයට සසඳා බලා ණයෙන් මිදී නිදහස් වෙන ක්‍රියාකාරකම් කිරීමත් ණයවන ක්‍රියාකාරකම් නොකිරීමත් ඒක තමයි බුද්ධ දේශනා විහාරය යෝ කියන්නේ යමෙක් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ වාසිතම්බෝ සෝ කිව්වේ එවන් පුද්ගලයා යෝ කිව්වේ යමෙක් හේතුඵල ධහමට බහාගල පාබලා ණය විනයට සසඳා බලා කටයුතු කරනවා නම් සෝ කිව්වේ එවන් පුද්ගලයා එහෙම කරන පුද්ගලයා සෝ වාසිතම්බෝ භාවිතයට ගන්න ඕනේ. මේක මේ බුද්ධ දේශනාවේ තියෙන දේ කියන දේ ඔබ අහන දේ මේක සුණාත ධාරීත චරාත ධම්මෝ තං සුණාත සාදුකං මනසිකරෝත වාසිස්සාමිති මේක භාවිතයට ගත්තේ නැත්නම් ඒකේ කිසිම හරයක් ඵලයක් යහපතක් විමුක්තියක් ඒ පුද්ගලයාට ලැබෙන්නේ කොච්චර ග්‍රන්ථ ධූරයේ පිරුවත් කොච්චර මුළු ත්‍රිපිටකයකම කටපාඩම් කරගෙන අග ඉඳන් මුලට හිටියත් ඒක දැන්වා වුණත් එකෙන් උගත්කමක් අධ්‍යාපනයක් ලැබුවත් ඒ පුද්ගලයා ඒකේ තියෙන එක ගාථාවක් දැනගෙන ඒ ගාථාවේ කරන්න කියන කරණීය ධර්ම භාවිතයට අරගෙන භාවිතා කළා අකරණීය ධර්ම දැනගෙන ඒක බහැර කරලා කටයුතු කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා වාස්තබ්බා වුණා. ඒ මිසක් මේ ත්‍රිපිටකයේ මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ කටපාඩම් කරගෙන හොඳට ඉගෙනගෙන ලෝකයට බණ කියන්න විතරක් නෙමෙයි. ලෝකයට බණ කියන්න පුළුවන්. හැබැයි දැනුමක් තියෙනවා දැක්මක් නැහැ. දැක්මක් නැති දැනුමෙන් Tamanට ඵලයක් වෙන්නේ නැහැ. හරයක් වෙන්නේ නැහැ. ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සියලු දෙනා කල්පනා කරන්න ඕන මේ සතියක භාවනා වැඩසටහනට ඔබ සහභාගී වුණාම සහභාගී වීමෙන් පස්සේ ඔබ ගෙදර යනකොට හොඳට ආයුධ සන්නද්ධ වෙන්න ඕන. ඒ ආයුධ ටික හොඳට මුවාත් කරගන්න ඕන. හොඳට ආයුධ සන්නද්ධ කරගත්තාම ඔබට පුළුවන් ඕනම කෙලෙස් බැම්මක් ඕනම තරහක් ආපු වෙලාවක මෙත්තානුස්සතිය වඩලා ආයුධයක් හැටියට ඔබේ හිත පිරිසිදු කරගන්න. රාගයක් ආපු වෙලාවට අසුභානුස්සතිය වඩලා ඔබ හිත පිරිසිදු කරගන්න. මානයක් මෝහයක් තීන මිද්‍යක් ආපු වෙලාවට මරණානුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිත්‍ය සුඛාත් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම බුද්ධානුස්සතිය වඩලා භව උද්‍රාඩමන අනුස්සති නිබ්බිදානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කරලා සබ්බ උපදී පජහති කරන්න පුළුවන්. මේ උපාදානය තමයි පින්වතුනි පැවැත්මට හේතුව. උපාදානය කරගන්නේ ඔබ පෘථග්ජන අසුතත් පුද්ගලයෙක් හැටියට. ඒ උපාදානය කරගන්නේ ඒකේ හරයක් වටිනාකමක් සාරයක් තියෙන නිසා. තියනවා කියලා දකින්න නිසා. ඒ දැක්ම ඔබ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඒ දැක්ම තිබුණා. ඒ දැක්මෙන් ඔබ කටයුතු කළා. නමුත් දැන් සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වුණාට පස්සේ
එහෙම වෙනකොට ඔබ මෙතෙක් කල සාරයි කියපු දේවල් අනේක ಜಾති සංසාරං කියපු දේ සන්දා විස්සං අනිබ්බිසං කරන්න පුළුවන්. දෙස්සේටිකින් සන්දකින්න ඕන සම්බන්ධයක් ඇති වෙන බව දැකීම විස්සං. වැරදි සම්බන්ධයක් ඇති වෙනවා නම් එකෙන් වෙන් වෙලා විකාශ කරන්න විස්සං. ඒ වගේම අනිබ්බිසං. එවන්නේ වැරදි සම්බන්ධයක් සංසාරේ දික් වෙන්නට උපකාර වන වැරදි සම්බන්ධතා තුනයි තියෙන්නේ. ප්‍රිය දෙයට ඇලීම අන්තවාදී ලෙස, අප්‍රිය දෙයට ගැටීම අන්තවාදී ලෙස, ප්‍රිය අප්‍රිය අතර අන්තවාදී ලෙස සංසන්දනය කරලා මැනීම. ඒ තුනම ඔබට පුළුවන් අයින් කරන්න. ඒ අනුව ඔබේ හිතම විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජග. තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. තණ්හාව කැපිලා යනවා. ආයුධ හතරෙන් කපන්න පුළුවන්. ඒක නිසා මේ ආයුධ හතර ඔබ මුහත් කළා හොඳට හදාගන්න ඕනේ. ඔබට ඒක පුළුවන්. මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති. ඒ අනුව ඔබට පුළුවන්කම තියෙනවා ඔය රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපලා ඒකෙන් මිදි නිදහස් වෙන්න. හැබැයි ඔබගේ මාත්‍යට හෝ නෝනට හෝ අම්මට හෝ තාත්තට හෝ දුවට පුතාට හෝ පන්සලේ හාමුදුරන්ට හෝ ඔබගේ කවුරු හරි මිත්‍රයෙකුට යාළුවෙකුට උගතෙකුට හෝ ඔය බැමි තුන ඔබ වෙනුවෙන් කපලා ඔබට නිදහස් කරන්න බෑ. බැමි තුන හදාගත්තේ ඔබ, බැමි තුන තේරුම් ගත යුත්තේ ඔබ, බැමි තුන කපා දාන්න පුළුවන් කියන දැක්ම සම්මදක්කාට ලැබිය යුතු ඔබ. ඒ අනුව ඒ බැමි තුන කපා දමන්නට ක්‍රියා කළ යුත්තේ, කටයුතු කළ යුත්තේ ඔබ. මේ බැමි තුන තියෙන තාක්කල් මේ තල 31 ගති 31 තුල කොතන හෝ ඔබ අතරමං වී දුක් විඳිනවා. දුකම නිර්මාණය කරගෙන දුක් විඳින්න මේ පැවැත්ම තුල අනාථ වෙනවා, අතරමං වෙනවා, අසරණ වෙනවා. ඒක නිසා සියලු මගඵල නොලැබූ අවම වශයෙන් සෝතාපට්ටි ඵලයටවත් පත් වෙන්නට බැරි වුණා නම් මේ manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ ඔබට කිසිසේත්ම කියන්න බෑ ඔබ මිදී නිදහස් වුණා කියලා. ඔබ සතර අපායෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ සෝතාපට්ටි ඵලයටවත් අවම වශයෙන් පත් වුණොත් පමණයි. ඉතින් ඒක නිසා සතර අපායෙන් සදහටම සහ මුලින්ම නැවත කිසිම දවසකින්ම නියත සම්බෝධි පරායනයෙන්ම ඔබ සතර අපායෙන් මිදී නිදහස් වෙනවා යම් අවස්ථාවක සෝතාපට්ටි ඵලයට ඔබ පත් වුණා. මේ වැඩසටහන තියෙන්නේ එතෙන්ට ඔබව ගේන්න අවශ්‍ය මූලික කරුණු ඔබට කියලා දෙන්න, පෙන්නලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න, විග්‍රහ කරලා දෙන්න, විස්තර කරලා දෙන්න. එතනින් එහාට ඔබ ධම්මෝ හවේ රක්කති ධම්මජාරේ. ඔබ ධර්මාර්ගයේ හැසිරෙනකොට ධහම තුලින් ඔබ ආරක්ෂා කරගන්න. ඉතින් ඒක නිසා දැන් මේ පසුගිය වසර ගණනාවක් තුළ මේ ධහම මේ ආකාරයට පැහැදිලිව විග්‍රහ කළා. මේ භාවනා වැඩසටහනක් හැටියට නම් අපි මේ වගේ සමූහයක් රැස් කරලා දේශනා කළේ පෙන්වලා දුන්නේ 2015 ජනවාරි මාසයේ ඉඳලා 2015 හැම මාසයකම භාවනා වැඩසටහන් තිබුණා. ඒ මාස 12 තුල වැඩසටහන් 16ක් තිබ්බා. 16 ඊට වැඩිය තිබ්බා. 17 ඒ වගේම තිබ්බා. දැන් 18 අපි වැඩසටහන් 15කට 16කට වැඩිය තියෙනවා.
ඒ අනුව මේ අවුරුදු 5 තුල අඩුම වශයෙන් භාවනා වැඩසටහන් දැන් 80ක් විතර අපි තියන්න අදහස් කරලා තියෙනවා. ඒ සියලු දෙනාට අපි මේ වග පැහැදිලිව පිරිසිදුව කියලා දීලා. දැන් මේ කියන්න ඕනදී පෙන්නලා දෙන්න ඕනදී මතු කළා විග්‍රහ කරන්න ඕනදී සියලු දේ කියලා පෙන්නලා විග්‍රහ කරලා විස්තර කරලා මතු කරලා පෙන්නලා දීලා තියෙනවා. සංදේශනාව දේශනා කළා. සංදේශනාව කීපාරක් අඩුම වශයෙන් සංදේශනා 20ක්වත් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඔබට සියලු දේ අහන්න පුළුවන්. දෝතානුස්සතිය දිගටම දෝතානුස්සතිය පිළිබඳව සූත්‍ර ධර්ම විවිධ ආකාරයෙන් ස්වරූපයෙන් දේශනා කළා. ඒ වගේම ත්‍රිපරිවර්තය, ඒ වගේම චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාද ධර්මය විශේෂයෙන්ම පින සහ කුසලය බෞද්ධ දැනගත යුතු දෙකක් තියෙනවා. පින්කමක් කරලා කාටවත් කවදක්වත් පින්කමෙන් විතරක් නිවන් දකින්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. හැබැයි පින ඕනේ. බුදුහාමුදුරුවෝ කවදක්වත් කොහේවත් කිව්වේ නැහැ පින්කම් කරන්න එපා කියලා. පින්කම් කළ යුතුමය සුමනාවනි කියලා සුමනා සූත්‍රයේ නන්දා සූත්‍රයේ තියෙනවා. නමුත් පිනෙන් විතරක් පුඤ්ඤාභි සංකාරයකින් විතරක් නිවන් දකින්න කිසිම මිනිහෙකුට බෑ. ආගමක තියෙන්නේ පුඤ්ඤාභි සංකාර. ඒක නිසා ආගමකින් නිවනක් නැති වෙන්නේ ආගම දන්නේ නැහැ. ආගම කියලා දෙන්න බෑ. කියලා දෙන්නේ නැහැ. පින කුසලයක් කරගන්න ආකාරය. ඉතින් ඒක නිසා තමයි අද මිනිසු වියරු ඇట్లా තියෙන්නේ. මේක ඇත්ත මතු වුණාම එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණු කාලේ බුදුහාමුදුරුව මේ පරම සත්‍ය මතු කළාට පස්සේ ඔය පරිබ්‍රාජකයෝ, තීර්ථකයෝ, නිගණ්ඨයෝ, මහාන බමුණෝ තව නොයෙකුත් අය හිටියා. අර සත්‍යාස්ත්‍රවරුන්ගේ ගෝලයෝ තව නොයෙකුත් අය හිටියා. ඒ සියලු දෙනා වියරු වැටුණා. මොකද Tamanට මෙතෙක්කල් Taman අර යපුම් මාර්ගයවත් නැති වෙයිද කියන බයට. ඉතින් ඒක නිසා අදත් ඒ මහාන බමුණු තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ නිගණ්ඨයෝ අපි ද්වේෂයෙන් නෙමෙයි මේක කියන්නේ කරුණු පැහැදිලි කරලා දෙන්න ඕන. ඒ අය කෙරෙහි මෛත්‍රී කරන්න ඕන, අනුකම්පා කරන්න ඕන. ඒ අයටත් මේ ධහම කන පිට ගහගෙන යම් ආකාරයක අර ආනන්තරීය පාප කර්මයක් කිරීමෙන් ඒ අයවත් අපිට මුදවා නිදහස් කරගන්න පුළුවන්. ඒ අය මේ ධහම හරියට දන්නවා නම් තමන්ට උරුම වන හේතු තමන් වගේ හේතු කරන නිසා තමන්ට උරුම වන ඵලය ප්‍රතිඵලය එයාට යම්තම් හෝ යාන්ත්‍රමින් හෝ තේරුම් ගන්න පුළුවන් වුණොත් එයා මේකෙන් මිදී නිදහස් වෙනවා. ඒකයි බුද්ධ ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ හේතුව. ඒ නිසා ඒ සියලු දේ දැන් මම පහුගිය අවුරුදු 10ක් තුල 2007 වගේ තමයි මේ ධර්ම දේශනා පවත්වන්න ආරම්භ කළේ. 2009 වෙනකන් නොයෙකුත් ආකාරයේ ධර්ම දේශනා කළා. ඉතින් 2009 වෙනකොටත් මං රත්නපුරේ ආනන්ද මෛත්‍රී සංඝරාජ විහාරයේ හිටියේ. ඒ කාලේ මම ධර්ම දේශනා කළා. දහස් ගණන් පිරිස ඒ විහාරයට ආවා. නමුත් මට තේරුම් ගන්න පුළුවන් වුණා කිසිම කෙනෙකුට මේ ධර්මයේ යම් තරමක් දුරට තේරුම් ගත්තත් මගඵලයක් ලබා ගන්න ක්‍රමයක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි මම අදිස්ථානයක් ඇති කළේ මේ ධර්ම මාර්ගයේ යම් බොටලෙක් එකක් බාධකයක් තියෙනවා. ඒ බාධකය පැහැදිලි කරලා පෙන්වලා දෙන්නේ. ඒ අනුව තමයි එක්තරා දිනක ඒ රත්නපුරේ සමන් මේ රටේ කුරු රටේ ඉන්නකොට එක්තරා රාත්‍රියක මට
මධ්‍යම රාත්‍රියේ පෙන්눔 කළා මේ චත්තාරිමානි දානානි. මේ ස්ථාන 4ක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණා. ඒ ස්ථාන 4 යම් ආකාරයක අර සද්දස්ස කුලපුත්තස්ස කියන පුද්ගලයෙකුට දස්සනීයානං සංවේජනීයානං සංවේජනීයං මේ සංවේගය ජනිත වෙන සංවේගය නීයං ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයේමයි දස්සනීයානං සංවේජනීයං කිව්වේ. සෝතාපට්ටි ඵලයටපත් වෙන්න නම් සද්දස්ස කුලපුත්තෙක් වුණාට පමණක් මදි මේ ස්ථාන 4 දැක ගන්න. ඒ අනුව තමයි මට මේක එකපාරට මතු කරලා පෙන්වුවේ. මේ ස්ථාන 4ක් තියෙනවා. මේක තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ. මේක වහාම බලලා මේක මතු කරලා පෙන්න. ඒ අනුව තමයි මේ ස්ථාන 4 හොයාගත්තේ. මතු කළේ. පෙන්눔 කළේ. මේක යටපත් වෙලා තිබුණා අවුරුදු 100,000 ගාණක්. මේ ස්ථාන 4. හැබැයි බොහොම ආරක්ෂා වෙලා තිබුණා. ඒක නිසා බණ අහලා සෝතාවදානී පඤ්ඤා සුත විඥානය ලැබුවත් සද්දස්ස කුලපුත්තස්ස තත්වයටපත් උනත් අර සෝතාපට්ටි ඵලයටපත් වෙන්න බැරි බොටල් එකක් තිබුණා. ඒක තමයි ඔය චත්තාරිමාන්තානානි දැක වැඳ සිට පිරිසිදු කරගන්න බැරිකමටපත් වීම. ඒ අනුව තමයි ස්ථාන 4 එක්තරා රාත්‍රියක පැහැදිලිව එක රේඛාවක බුද්ධ රේඛාවක් හැටියට ආලෝක රේඛාවක් හැටියට ඔය ස්ථාන 4 පෙන්වලා දුන්නා. මේක මං ගිහිල්ලා හොයාගත්තා නෙමෙයි, කාගෙන්වත් අහලා හොයාගත්තා නෙමෙයි, පොතකින් පතකින් කියවලා හොයාගත්තා නෙමෙයි. ඒක ධර්මතාවයෙන් සම්මාපට්ටියෙන් දැකලා හොයාගත්තා. ඒ අනුව තමයි මේ ස්ථාන 4 මතු කළා පෙන්වන්නේ. ඒ ස්ථාන 4 මතු කළාට පස්සේ දැන් අද වන විට හැබැයි තවත් මේකේ විස්මිත දෙයක් සිද්ධ වුණා ඔබ හැමගේ දැන ගැනීම සඳහා. මේ ස්ථාන 4 හරියටම ඒ පෙන්눔 කළා දුන්නේ 2009 මැයි මාසේ දවසක. ඒ පෙන්눔 කළාම ඒක පෙන්눔 කළා දින ගණනක් ඇතුළත මේ උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වුණා ජූනි මාසේ. ඊට පස්සේ මේ ස්ථාන 4 පිළිබඳව මේ දැනගත්ත සියලු කරුණු අලලා පොඩි පොතක් අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්දීපය කියලා දින ගණනක් ඇතුළත පොතක් ලියලා ජූනි මාසේ 19 වෙනිදා වෙනකොට ඔය පොත ප්‍රසිද්ධියටපත් කළා. ඊට පස්සේ තමා බොහෝ ඒ සත්‍යස්ස කුලපුත්තස්සයන් ඒ ස්ථාන 4 නිවැරදිව හොයලා දැනගෙන දැක වැඳ පුදාගෙන අර දස්සඤ්ඤාණං සංවේජනීයං තත්ත්වයටපත් උනේ. ඒ අනුව එදා පටන් අද වෙනතෙක් බොහෝ අය මේ හැබැයි සද්දස්ස කුලපුත්තස්ස නොවන අය එතින් ඔය තැන් වලට ගියාට අර නියම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අඩුම වශයෙන් තේරුම් ගන්න ඕන සද්දස්ස කුලපුත්තස්ස කියන්නේ මොකක්ද? සද්දෝ හෝති සද්දා ඉන්ද්‍රිය මතුවෙන්න සද්ධර්මයේ තේරුම් ගන්න සද්දස්ස කුලපුත්තස්ස එහෙම නැත්නම් සද්වස්සානි වෙන්න ඕනේ. සද්වස්සානි කිව්වේ අවුරුදු 7ක් නෙමේ සද්දා ඉන්ද්‍රිය මතු වූ වර්ෂය වයස. ඒක නිසා සමහර විට කෙනෙකුට අවුරුදු 50 60 මේ සද්දා ඉන්ද්‍රිය සද්වස්සානි වෙන්න පුළුවන්. ඉතින් ඒක මතු වෙන්න නම් ඔබ හේතුඵල ධහමට වහාගල පාබලා වැරදි හේතුව ඉවත් කරන්නත් ඒ වෙනුවට හරි හේතුව කරන්නත් ණය විනයට සසඳා බලා
ණයෙන් මිදී නිදහස් වෙන්නත් ණය නොවන ක්‍රියාකාරකමක් කරන්න. මේ දෙකම සිද්ධ වෙනවා ඔබට පිරිසිදුව තේරුම් ගන්න පුළුවන් ඔබ ආනාපාන සති සමාධිය මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති හැටියට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් වඩන්න දන්නවන. ඉතින් ඒක නිසා ඒ අනුව ඒ 2009 ජුනි මාසේ 19 වෙනිදා පස්සේ ඊට පස්සේ ඊට අදාළ සියලු කර්ම කාරණා මම මිනිසුන්ට මනුෂ්‍යයන්ට උපකාර වන උදව් වෙන දේවල් බොහෝ දේවල් මතු කරලා විග්‍රහ කරලා පෙන්වුම් කළා. ඒ වගේම රජගල බුදුහාමුදුරුවෝ වැඩ සිටිය මුල් අවුරුදු 22ක් විතර ඒ වගේම පසු අවුරුදු 24ක් විතර වැඩ වාසය කළ අද රිටිගල කියන ඒ ජේතවනාරාමයත් මතු කරලා පෙන්වනවා. ඒ වගේම අර මෙහෙණි ආරාම කන්ද මාතා කන්ද අද මානව ආරාමයේ කියන මේවත් පෙන්වුම් කළා. ඒ වගේම පසු කාලයක මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා මේ මාතුලාල් වලනේදී තන්පත් කරලා තිබුණා. මේ සියලු කරුණු ඒ වගේම සංකස්ස මේ වගේ තැන් තව බොහෝ දේවල් එකින් එක මතු කරලා පෙන්වනවා. මේ සියලු දේ පෙන්වුම් කලේ මතු කලේ වෙන කාගේවත් මතයකට පහර ගහන්නවත් වෙන කාගේවත්ම ව්‍යාපාර නැති කරන්නවත් ඔය දඹදිම වන්දනා ගමන් ගිහිල්ලා සල්ලි හම්බ කරන එක නවත්තන්නවත් නෙමෙයි. අපේ එහෙම චේතනාවක් නැහැ. අපි අදටත් ඒ දඹදිව වන්දනාකාරයන්ට කියන්නේ කමන්නේ එක්කගෙන යන්න. එක්කගෙන ගිහිල්ලා පුළුවන් නම් මේ රටේ තියෙන මේ ස්ථාන හතරට කරුණා කරලා බොහොම සුළු මුදලකින් එක්කන් යන්න. ඒ අනුව ඒ අයට තීරණය කරන්න දෙන්න කොතනද හරි කොතනද වැරදි. කොතෙන්ද හිත පිරිසිදු වෙන්නේ කොතෙන්ද හිත කිලුටු වෙන්නේ. ඒක දැන් මෙතනත් ඇති ඔය ඉන්දියාවේ දඹදිව වන්දනා ගමන් එකවර නෙමෙයි ඊට වැඩි ගියා. ඒ වගේම ඔබ මේ හෙළබිමේ මේ හෙළදිවේ මේ ජම්බුද්වීපේ ඔය ස්ථානවලට ගිහිල්ලා බලන්න ඔබේ හිත කිලුටු වෙන්නේ කොතෙන්ද ඔබේ හිත පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ කොතෙන්ද. ඒ අනුව ඔබට පුළුවන්කම තියෙනවා තීරණයක් ගන්න. මොකද්ද ධර්මතාවයෙන් හරි දේ මොකද්ද ධර්මතාවයෙන් වැරදි දේ කියන එක. මම ඒ ගැන මීට වැඩි කියන්නේ නැහැ. මොකද හේතුව දැන් අවුරුදු 10ක් තුල දේශනා කරපු දේවල් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ සියලු දේවල් ඔබට අහගන්න අපි බොහොම සංරක්ෂණය කරලා තියෙනවා. ඕනම වෙලාවක ඔබට ඒ දේවල් අහගන්න පුළුවන්. ඒවා ඇහුවට කවුරුනත් වරදක්. ඔබ අනිත් අය කියන ඒවාත් අහන්න. මම ඒවා කියන්නේ. මම කියන්නේ ඒවත් අහන්න. අහලා කොයිකද කියලා තේරුම් ගන්න මේ ධම්මා කුසල අර කුණුසලා හැරලා හිත පිරිසිදු වෙන දේ ගන්න ඉමේ ධම්මා අකුසලානං අත්තරයි. ඉමේ ධම්මා අනවජ්ජානං ගන්න ඉමේ ධම්මා සාවජ්ජානං අත්තරයි. ඉමේ ධම්මා විඤ්ඤු උපසංහිතානං විඥානේ පිරිසිදු වෙනවා නම් විකුට්ටි තත්වයෙන් මිදී නිදහස් වෙලා ප්‍රඥාව මතු වෙනවා නම් ගන්න ප්‍රඥාව යටපත් වෙනවා නම් මෝහය මතු වෙනවා නම් ඒක අත්තරයි. ඒකයි කාලාමා සූත්‍රයේ හරය. ඉතින් ඒක නිසා මේක තේරුම් අරගෙන ඔබ සද්දස්ස කුල පුත්තස්සෙක් වෙන්න ඕන වෙලා ඔබගේ හිතේ පිරිසිදු බව ඇති කරගන්න ඔබ කටයුතු කරන්න ඕන. ඔබ ආනපාන සති සමාධිය වැඩිම කොයි වෙලාවකවත් අතහැරිය යුතු නොවේ. ඒක ඔබට පුළුවන්කම තියෙනවා. ඒ ශක්තිය ඔබට තියෙනවා. හැකියාව තියෙනවා. ඒ අනුව ඔබට පුළුවන් ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩලා මගපල ලබන්නට
මේ ජීවිත කාලය තුලදී බැරි වෙලාවත් මේ ජීවිත කාලය තුල එහෙම අදිෂ්ඨානයක් ඇති කරගෙන මේක කරගන්න බැරි වුණොත් නැවත ඔබට මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබීමට කාටවත් සහතිකයක් දෙන්න බෑ. ඒකයි මේකේ භයානකකම. මනුස්සත්ව ප්‍රතිලාභයක් අර අක්කන සූත්‍රයේ පැහැදිලිව කිව්වා ඒ තැන්වල කන සම්පatti දෙක ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔබ කන සම්පත්තිය ලබන්නට සුදුසෙක් බවට පත් වෙලා ඉන්නවා. මේ අවස්ථාව අත්හරින්න එපා. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ manussත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ කියලා. බුදු කෙනෙක් මෙහෙම නිකන් ආවට ගියාට කියන්නේ නැහැ. නමුත් අද වන විට මේ රටේ ඔය දේව ආගම් සංකල්ප අදහන මහායානික බලපෑම් වලට යටත් වූ ඔය බොහෝ දිනා අද අර දේවත්වය දෙව් මිනිස් සැප කෙලවර තමයි මේක කරන්න බලාපොරොත්තු. ඒක කවදක්වත් හරියන්නේ නැහැ. ඒක කෙලවරක් නැහැ. ඔය කෙලවර කියන එකේ කෙලවරක් නැහැ. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මයක්. හොඳයි එහෙනම් මම මීට වැඩිය කතා කරන්න යන්නේ. ඔබට දැන් අවස්ථාව තියෙනවා. දැන් පාට විනාඩි 20ක් තියෙනවා. තව පැය 1යි විනාඩි 10ක් පුළුවන්කම තියෙනවා. මොනවා හරි ඔබගේ ධර්ම කාරණයක් පිළිබඳව ගැටලුවක් ප්‍රශ්නයක් නොතේරුණු තැනක් නොපැහැදිලි තැනක් තියෙනවා නම් ඔබේ හිතට ඔබට ඒ ප්‍රශ්නය අහන්න විමසන්න. ඒ අනුව ඔබ FM mic එකක් අරගෙන ඔබේ ප්‍රශ්නය පැහැදිලිව අහන්න. අපේ ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. ඕනම සිල්මෑණි කෙනෙකුටත් ප්‍රශ්න අහන්න පුළුවන්. ඕනම කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් නොබියව අහන්න පුළුවන්. අරහතුන් වහන්සේ මට දැනගන්න ඕනේ චත්තාරි මානේ ටානානි කියන ස්ථාන හතරටම යා යුතුද සද්දස්ස කුල පුත්‍රයෙක් ඒ බුද්ධාන බලය ලබා ගන්න. සද්දස්ස කුල පුත්තස්ස තත්වයටපත් වුනහම මූලිකම තැන තමයි මධ්‍ය මණ්ඩලය. මධ්‍ය මණ්ඩලය කියන්නේ ඒ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන ඒ බුද්ධත්වයටපත් වූ බෝධීන් වහන්සේ අභියස. එතකොට එතන තමයි පළවෙනි තැන. ඒ අර මේ බුද්ධ ශක්තිය ස්ථාන හතරෙම තියෙනවා. ඒ නිසා ස්ථාන හතරෙම තියෙනවා. නමුත් අද වෙනකොට මේ රුපියල් 200ක් 400ක් දීලා බස් එකේ යන්න පුළුවන් ඕන කෙනෙකුට. දවසක් පැය ගාණක් වෙන් කළා. ඒ නිසා ඒ ස්ථාන හතරටම යනවා නම් වඩාත් හොඳයි. ස්ථාන එකකට ගියත් බුද්ධ ශක්තිය තියෙනවා. නමුත් විශේෂයෙන්ම බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඒ බෝධි මණ්ඩලය අසල ඒ රමණීය භූමි භාගය කියලා ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ තියෙනවා. ඒක නිසා ඒ රමණීය භූමි භාගයට ඔබ යා යුත්තේ පඳුරු බඳින්න නෙමෙයි. ඉල්ලන්න නෙමෙයි. යදින්න නෙමෙයි. දැන් ගිහිල්ලා අපේ මිනිස්සු කරන්නේ මොකද? සමහරට අර එතනින් ආම්දුරන්ට රුපියල් 1000ක් කමාරක් පගාවක් දීලා කොහොම හරි මොකක් හරි කරලා පඳුරක් බැඳලා යාතිකාවක් ගීතිකාවක් ගයලා යදලා එනවා. කිසිසේත්ම සද්දස්ස කුල පුත්තස්ස උනේ නැහැ. ඒකෙන් පළක් උනේ නැහැ. ඉතින් ඒක නිසා ඔබ එතෙන්ට යා යුත්තේ එදා බුදුහාමුදුරුවෝ එතෙන්දි කරගත්ත දේ ඔබටත් සිහිපත් කරන්න ඕනේ. සිහි වෙන්න ඕනේ. මොකද්ද බුදුහාමුදුරුවෝ එතෙන්දි කළගත්තේ? තමන්ගේ හිතේ මෙතෙක් කල මුල් බැහැගෙන තිබුණු මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරලා දාලා නික්ලේශී තත්වයට සදහටමපත් වුණා.
ඔබට ඒ මොහොතේ සදාහට මේක කරගන්න බැරි වුණත් ඔබේ හිතත් ඒ බෝධීන් වහන්සේ ගාවට ගියාම ඒ ගිය අවස්ථාව වෙනකොට ඔබේ හිතත් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විනාඩි 5ක් 10ක් ඒ තත්ත්වයට ඔබට පත් කරගන්න පුළුවන් තත්ත්වයේ ඔබ ඉන්නවා. ඒ අනුව ඔබ සද්දස්ස කුල පුත්තස්ස බවට පත් වෙනවා. එහෙම නැතුව ඔබ පඳුරක් බඳින්න ගියොත්, ඉල්ලන්න ගියොත්, යාතිකා කරන්න ගියොත්, ගීතිකා ඔය බෝධි පූජා කවි කියා ගීතිකා යාතිකා යාඥා කරොත් ඔබ සද්දස්ස කුල පුත්තස්ස නොවන බව තමයි ඒකෙන් පැහැදිලි. ඒ නිසා ඔබේ සිත අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායන් පණ්ඩාය පරිමුඛං සතින් උපට්ඨවෙත්තා පහම තියෙන්නේ ඔය ඔබේ හිතේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තත්වයට පත් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබට මේ පහ තේරුම් ගන්න බැරි වුණත් ඔබේ හිතේ ඒ මොහොතේ විනාඩි 5ක් කිසිම දෙයක් පිළිබඳව ඇලීමක් නැත්නම් රාගයක් නැත්තම්, තණ්හාවක් නැත්තම්, කිසිම දෙයක් පිළිබඳව ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, පටිඝයක් නැත්තම්, මානයක්, වැරදි මැනීමක් නැත්නම්, එහෙනම් ඔබ ඒ මොහොතේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සද්දස්ස කුල පුත්තස්ස වුණා. ඒ අනුව ඔබට පුළුවන් ඒ එදා ලෞතර බුදු පියාණන් වහන්සේ ඒ කරගත්ත ඒ විමුක්ති ඥාන දර්ශනය ලබන්නට උපකාර වුණු ඒ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරාදමු ආකාරය සිහිපත් කළා. ඔබටත් පුළුවන්කම තියෙනවා ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න. ඒ අනුව ඔබ සද්දස්ස කුල පුත්තස්ස දස්සනියානං සංවේජනියං තත්වයටපත් වෙනවා. තව එක ප්‍රශ්නයක් තියෙනවා අරතුන් වහන්සේ. දැන් රාගය, ද්වේෂය ප්‍රකට වෙනවා සිත තුළ. නමුත් මෝහය ටිකක් අඳුරගන්න අපහසු වෙනවා. මෝහය එන වෙලාවට අඳුරගන්න කොහොමද කියන එක? මෝහය ටිකක් අඳුරගන්න අමාරුයි. මෝහය තියෙන පුද්ගලයාට මෝහය කියන එක තේරෙන්නේම නැහැ. හේතුව මෝහය අර ආමිෂ සුවයක් නිතරම ගෙනත් දෙනවා. ආමිෂ සුවයට මුල් වෙන්නේ මෝහය. ඒ නිසා ඒ ආමිෂ සුවයෙන් යම් සතුටක්, සුවයක්, සහනයක්, ශාන්තියක් ලබා ගන්නා බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකත් මෝහය. හැබැයි මෝහය උපදින්නේ ප්‍රිය දෙයට ඇලීම කියන අන්තවාදී ක්‍රියාවත් අප්‍රිය දෙයට ගැටෙන විරුද්ධ වෙන තරහ යන අන්තවාදී ක්‍රියාකාරකමත් ඔබ තුල තියෙනවා නම් ඔබ දැනගන්න ඕන ඔබ ප්‍රිය දෙයට ඇලෙනවා නම් අප්‍රිය දෙයට ගැටෙනවා නම් එහි ප්‍රතිඵලය ඔබ තුල මෝහයක් ඇති වෙයි. එතකොට මෝහයේ ලක්ෂණය තමයි ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම. එහෙම තියෙනවා නම් ඔබ තුල මෝහය තියෙනවා. ඔබ කල යුත්තේ අර ප්‍රිය දෙයට නොඇලී පරිඥාතං පරිඤ්ඤය පරිඥාතං තිකිරි. අප්‍රිය දෙයට නොඇලී නොගැටි ඒත් පහතබ්බංච පහිනං පහියායන්ති කිරිය. ඒ අනුව භාවිතබ්බංච භාවිතං භාවිතාතන්ති කළාම ඔබ තුල සච්චිකාතබ්බංච සච්චින් කරෝති සච්චිකාතන්ති වෙනවා. සම්පත්තියම ලැබේවා. අවස්ථරයි අරහත් ස්වාමින් වහන්සේ. මට තියෙන ප්‍රශ්නය උපතින්ම ගැඹුරු ප්‍රඥාවක් හිමි නමුත් යම්කිසි අකුසල කර්මයක් විපාක දීම හෝ ඒ වගේ දෙයක් හේතුවෙන් ඇලීමේ අන්තයටත් ගැටීමේ අන්තයටත් ගොස් මොයින් මුලා වීම තුලින් කිසියම් පීඩාවක සිටින පුද්ගලයෙකුට තමන්ගේ ගති ස්වභාවයන් දෘෂ්ටීන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම තුලින් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හැකියිද කියලා. මට ප්‍රශ්නේ තේරුනේ නැහැ. ආයි ටිකක් පැහැදිලිව කියන්න. උපතින්ම කතාවකුත් කිව්වනේ. උපතින්ම ප්‍රඥාවක් තියෙන. ප්‍රඥාවක් තියෙනවා නම් උපතින්ම
ඒ පුද්ගලයා ඔය මෝහෙන් අන්තවාදී වෙන්නෙත් නැහැ, අන්තගාමී වෙන්නෙත් නැහැ, ප්‍රිය දෙයට ඇලෙන්නෙත් නැහැ අන්තවාදී. ඒකේ ප්‍රතිඵලය Tamanට උරුම වෙන දේ දන්නවා. උපතින්ම ප්‍රඥාවක් තියෙනවා නම් ඒ පුද්ගලයා අඩුම වශයෙන් ජාත සෝතාපන්න කෙනෙක් වෙන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ ජාත සෝතාපන්නයි කියන්නේ අර මේ ජාත සෝතාපන්න පුද්ගලයෙකුට ක්ෂණිකව යමක් ග්‍රහණය වීම හැකියාව තියෙනවද ධර්මයේ සම්බන්ධයෙන්? ධර්මය කොතන හරි කවුරු හරි ධර්මය කියනවා නම්, ධර්මය ඇහෙනවා නම් ඒ පුද්ගලයාගේ හරියට මේ නෙළුම් පොට්ටුවකට පිපෙන්න තියෙන ඉරේලිය වැටුනහම ඒක පිපෙනවා වගේ අර ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණාම අර ප්‍රඥාව එකපාරට පඤ්ඤා උදපාදි වෙනවා, ඥානං උදපාදි වෙනවා, විද්‍යා උදපාදි වෙනවා, අලෝක උදපාදි වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ එම පුද්ගලයෙක් සසරේ කිසිම ආත්ම භවයකදී මේ මෝහින් මුලාටපත් වීමක් හෝ ඇලීමක් නෑ මෝහය තියෙනවා තාම. අස්මිමානේ තාම තියෙනවා. තාම නැත්නම් අරහත්ත්වයට නිවන් දකින්න බෑ. පැවැත්ම තුල බොහේ හරි ඉන්නවා නම් තාම අස්මිමානය තියෙනවා. දැන් ජාත සෝතාපට්ටි ඵලයටපත් උනාට, සෝතාපන්න ඵලයටපත් උනාට තාම ඉතුරු වෙලා තියෙනවා කාම රාග පටිග, රූප රාග, අරූප රාග, මාන උද්ධච්ච විද්‍යා ඔක්කොම ඉතුරු. 7ක් ඉතුරුයි, 3යි නැති උනේ. ඉතින් ඒ පුද්ගලයා දුක් විඳිනවා. ඒ පුද්ගලයාත් නැවත නැවත උපදිනවා. ඒ පුද්ගලයාත් පුනබ්බව වෙනවා. ඒක නවත්තන්න බෑ. අර අන්තිම අස්මිමානයත් රූප රාග, රූප රාගත් ඒ පහ උද්දම් භාගීය පහ උදුරා දමන තාක්කල් ඒක වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම පුද්ගලයෙක් ඇලීමේ අන්තේ සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව ඇලීමේ අන්තයටත් ගැටීමේ අන්තයටත් යන්න පුළුවන්ද? යම් අවස්ථාවල ජාත සෝතාපන්න පුද්ගලයාත් යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒවා පෘථග්ජන පුද්ගලයන්ට දකින්න බෑ. ඒවා හරය. අනිත් පාර ජාත සෝතාපන්න පුද්ගලයෙකුට තියෙන එකම ලොකුම සහනය තමයි සතර අපාගත වෙන කිසිම ආකාරයේ අන්තවාදී අන්තගාමී වැඩක්, ක්‍රියාවක්, කතාවක් ඒ පුද්ගලයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ පුද්ගලයා අර සම්මාදිට්ඨියටපත් වූ පුද්ගලයෙක් නිසා ඒ පුද්ගලයාගේ දැක්ම ඊටාම පිරිසිදුයි. දිට්ඨින් උජුං කරෝති. චිත්ත මත පසීදති. නිතරම හිත පසීදති කියන්නේ වැරදි දෙයින් මිදී නිදහස් වන කැමැත්තක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. ඒක නිසා මේ ජාත සෝතාපන්න පුද්ගලයාට තියෙන ලොකුම සහනය තමයි තමන් තුළ නැති ශක්තියක් ඒ පුද්ගලයාට ධර්මතාවයෙන් ලැබෙනවා. තමන් තුළ නැති ශක්තියක් ධර්මතාවයෙන් ඒ පුද්ගලයාට ලැබෙනවා. ඒකයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. එතකොට ධම්මචාරී වෙන්න ඒ පුද්ගලයා නිතරම ඒ ධර්මතාවය ඒ පුද්ගලයාව ආරක්ෂා කරනවා. එනිසා අර 4 අපායට වැටෙන ක්‍රියාකාරකම් නොකරන්නේ ඒ පුද්ගලයාගේ තියෙන ඥානයක් ප්‍රඥාවකටත් වඩා මේ ලෝකේ පවතින ක්‍රියාත්මක වන ධර්මතාවයක් මගින් ඒ පුද්ගලයාව ඒවෙන් ආරක්ෂා කරන නිසා. ඒක නිසා දැන් පෘථග්ජන පුද්ගලයෙකුට ලෝකේ තියෙන ධර්මතාවය අනිත් පැත්තටමයි යන්නේ. නරක පැත්තටමයි යන්නේ. අපායටමයි යවන්නේ. කරුමේ කරගහන්නමයි යන්නේ. නමුත් සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයාට එහෙම කර්මයක් වෙන්න ධර්මතාවයෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒ පුද්ගලයාව වලේ වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. කොහෙන් හරි කොහොම හරි මොකක් හරි ක්‍රමයකින් ධර්මතාවයෙන් ඒ පුද්ගලයාව බේරෙනවා. ඒ වගේම මේ පුද්ගලයා ඒ 4 අපාය යන කිසිම කාර්යයක් මුළු ජීවිත කාලේ දරුවෙක් හැටියට වුණත්, ලොකු වැඩිහිටියෙක් වුණා හැටියට වුණත්, ස්ත්‍රියක් පුරුෂයෙක් වුණත් ඒ පුද්ගලයාටින් 4 අපාගත වෙන වැඩක් කරන්නේ නැත්තේ ධර්මතාවයක් ක්‍රියාත්මක වීම නෙයි. ඒ ධර්මතාවය තමයි ඔය අපි අද අහලා තියෙන වචන ටික ධම්මෝ හවේ රක්කති ධම්මචාරී.
එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා. අවසරයි අරහතුන් වහන්සේ මේ බලධර්ම 20ක් ගැන කියනවනේ. ඔව්. ඒ 20ම බුද්ධ බලධර්ම. ඒ 20ම මතුණාට පස්සේද උපේක්ඛා ඉන්ද්‍රිය මතුවෙන්නේ. නෑ. උපේක්ඛා ඉන්ද්‍රිය මතුවෙන්නේ හේතුඵල ධහමට බහාගල්පා බලා සංකාර උපේක්ඛා ඥානය මතුණා. සංකාර උපේක්ඛා ඥානය මතුණාම ඊට පස්සේ ওই බලධර්ම මතුවෙන්නේ අර මෙතෙක් යටපත්ව තිබූ වැසී තිබූ ඉන්ද්‍රිය ධර්ම පහක් නැවත පිරිසිදු වෙලා මතුවෙනවා. මේවා ඉන්ද්‍රිය තියෙනවා. මේවා නැති ඉන්ද්‍රියක් මතුණා නෙමෙයි. මේවා බැහැිලා. මොකින්ද වැහුනේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. කවුද අහගත්තේ? තමන්. මොනවද කරලාද වැහුනේ? අර ප්‍රිය දෙයට ඇලීමෙන් රාගයෙන් වැහුණා. අප්‍රිය දෙයට ගැටීමෙන් ද්වේෂයෙන් වැහුණා. එතකොට උපේක්ඛාසිතද තියෙන්නේ උතන අපේක්ෂාසිතද? අපේක්ෂාසිත. එතකොට උපේක්ඛාසිත දැන් මම මේක භාවනා වැඩසටහන් වල පැහැදිලිව කියලා දීලා තියෙනවා. මේ උපේක්ඛා ඉන්ද්‍රිය පියවර 5කින් අවස්ථා 5කින් පූර්ණය වෙන්න. එතකොට අර පෘථග්ජන පුද්ගලයාටත් ගේහසිතං උපේක්ඛාවක් තියෙනවා. ඊට පස්සේ මේ බණ ඇහූ ගමන්ම තාම සෝතාපන්න ඵලයටපත් වෙලා නැහැ. නමුත් නෙක්ඛම්ම උපේක්ඛාව තියෙනවා. නෙක්ඛම්ම උපේක්ඛාව තියෙනකොට සෝතාපන්න මාර්ගයටපත් වෙනවා. ඊට පස්සේ සෝතාපට්ටි ඵලයටපත් වූ ගමන්ම සේක උපේක්ඛාව තියෙනවා. ඊට පස්සේ සෝතාපන්න ඵලයේ පටන් අනාගාමී අරහත් මාර්ගය දක්වාම සේක උපේක්ඛාව තියෙනවා. ඊට පස්සේ අරහන්ත ඵලයටපත් වූ ගමන්ම ඒ උපේක්ඛාව න සේක උපේක්ඛා තත්වයට. එතකොට උපේක්ඛා සිත තමා එන්න පිරිසුදු වෙනවා. දැන් මේ උපේක්ඛා සිත පුරුදු වෙනවා, පුහුණු වෙනවා, පදම් වෙනවා, හිත හරියනවා කියන්නේ මොකද්ද? උපේක්ඛාවට උපකාර වුණ තව 4ක් තියෙනවා. 3ක් තියෙනවා. මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා. ඔය 4ම එකක්. 4කට බෙදුවට බුදුහාමුදුරුවෝ ඔය 4ම එකක්. එතකොට උපේක්ඛාසිත තමා සියලු දෙනාට මේ සියලු වැරදි දෙයින් මිදී නිදහස්ව සියලු හරි දේ කරන්නට උපකාර වන හේතු වන මඟ පෙන්වන සිත. එතකොට උපේක්ඛා ඉන්ද්‍රිය මතුනාට පස්සේ සද්ධා ඉන්ද්‍රිය, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය පහ මතුවෙන්නේ. ඔන්නම් ඔය පොතේ තියෙනවා 119 වෙනි පිටේ අර ඉන්ද්‍රිය ධර්ම බලගන්වන හැටි. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ඉස්සෙල්ලම බලගන්වනවා. ඊට පස්සේ තව ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය, ඒ වගේම සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, ඒ අනුව උපේක්ඛා ඉන්ද්‍රිය මතුවෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය පූර්ණ වුණා ගමන් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම පහ මතුවෙනවා. ඊට පස්සේ ඒවා බලගන්වෙනවා. ඒ බලගන්වීමත් සමග මෙතෙක් නොතිබූ නොදන්නා ඉන්ද්‍රිය ධර්ම 3ක් අර අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුවෙනවා. මඤ්ඤතාවී ඉන්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය බවට පත් වෙනවා. මෙතෙක් කල මඤ්ඤතාවයෙන් වැහිලා තිබුණු අර ඉන්ද්‍රිය ඒ මඤ්ඤතාවේ න මඤ්ඤති වීමත් සමග අඤ්ඤතාවී ඉන්ද්‍රිය කෙනෙක් තුල මතුවෙනවා. ඒක තමයි සෝතාපන්න ඵලයටපත් වීමේ පළමුවන වර්ත අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුවෙනවා. සකදාගාමී, අනාගාමී, අරහත් ඵලයටපත් වීමේදී 4 වරක්ම මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය අර මාර්ගඵලලාභියෙක් තුල 4 වරක් මතුවෙනවා. මතුවෙන්න ඕන. මේවා වෙන කොහෙවත් තිබිලා හැම ආව නෙමෙයි. කොහෙ කාගාවත් තිබුණේ? තමන් ගාවම තියෙනවා. මේ පැවැත්ම තුල ඉන්න කුරා කුහුඹියගේ පටන් මහා බ්‍රහ්මයා දක්වා ඔය මහාන බමුණොත් ඔය මේකට විරුද්ධව කටයුතු කරන කියන අය තුලත් ඔය ඉන්ද්‍රිය තියෙනවා. හැබැයි ඒගොල්ලොම
දන්නේ නැතුව ඕවා යටපත් කරනවා. වහගෙන තමයි තව වැහෙන වැඩිමයි කරන්නේ. ඉතින් ඕක වහන වැඩ කිරීම නවත්තලා ඕක විවුර්ත වෙන වැඩ, පිරිසිදු වෙන වැඩ, අර කුණු සලාහ රාස් කරන කුසලස්ස උපසම්පදා වැඩ කරන්නත් සබ්බ පාපස්ස අකරණම් කරන්න පුරුවන් වුණොත් ඒක ආනපාන සති සමාධිය එතකොට අර අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුවෙනවා. මේකට වෙන කිසිම දෙයක් කරන්න නැහැ. කරලා හරියන්නේ නැහැ. කරන්න ඕන එකම දේ ආනපාන සති සමාධි භාවනාව නිවැරදිවත් දැනගෙන ප්‍රායෝගිකවත් යුගනද්දවත් කිරීම තමයි. මේ ආනපාන සති සමාධි භාවනාව ඕන කෙනෙකුට ඕන තැනකට ඕන අවස්ථාවකට ඕන ධර්මතාවයකට ඕන ඉරියව්වක ඉඳන් ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මේක ගල් පිළිමයක් වගේ එක තැනක ඉඳගෙන කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කරලා හරියන්නේ නැහැ. එහෙම කරලා පුරුදු වුණොත් නැකිට ගමන් ආයි ඊට පස්සේ අනිත් පැත්තට යනවා. ඒක නිසා මේක අපි පුළුවන් තරම් ප්‍රායෝගික වෙන්න ඕන. ජීවිතේ අනිකුත් වැඩ කරන හැම අවස්ථාවකම අපි තේරුම් ගන්න ඕන වැරදි වැඩේ අයින් කරලා ඒ වෙනුවට හරි වැඩේ කරන්න. වැරදි වැඩේ කිව්වේ තරහක් වෙනවනම් තරහ වැරදි, මෛත්‍රිය හරි. රාගයක් වෙනවනම් අන්තවාදී අන්තගාමී ලෙස අර උපාදානයේ සිද්ධ වෙන එක වැරදි. අර ඒක උපේක්ඛා සිතින් ඒක පරිහරණය කිරීම හරි, උපාදානය කර ගැනීම වැරදි. ඒ වගේම අර මේක නිත්‍යසේ සුඛසේ අත්ත්‍සේ අසුමානෙන් මගේ කොට මම කොට ඒතන් මම ඒසෝ හමස් මේසෝ මේ අත්තාටි කියලා ගන්න පුළුවන් කියන වැරදි තීරණේ තියෙනවා නම් වැරදි ඒක අසුමානය අනිත්‍ය අනුපස්සනා කළ නිත්‍ය සංඥාව පජහති, දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥාව පජහති, අනත්ත අනුපස්සනා කළ අත්ථ සංඥාව පජහති කරන්න පුළුවන් නම් නිබ්බිදා වෙනවා. ඒක මරණානුස්සතිය. ඒ වගේම භව උදුරාදමනානුස්සතිය, බුද්ධානුස්සතිය වැඩෙනවා. ඒක වැඩෙනවා. මේ හතරම වැඩෙනවා. වහන්සේට අවසරයි අලුතුන් වහන්සේ. යම්කිසි පුද්ගලයෙක් ස්වාමීන් වහන්සේ සුතමේ ඥානය ලැබලා අර්ථෝගෝසක ප්‍රඥානය ලැබලා චත්තාරෝඨානානි ස්ථාන එකක් හෝ කිහිපයක් වැඳ පුදාගෙන ධම්ම අනුධම්ම පටිපදාවේ යෙදෙනකොට ඒ පුජ්‍යලයාට යම් සංසාරගත ණයක් තියෙනවා නම් ඒක ගෙවන්න තියෙනවා නම් ඒ මෙවැනි දෙයක් කරගත්තු කෙනෙකුටත් ඒ සංසාර ණය ගෙවලා ඉවර වෙනකන් ඒ මගපල් ලබන්න බැරිද? අපහසුතාවයට මගපල් ලැබීමත් සමග සංසාර ණය ගන්න දෙනුවෙත් ගෙවෙනවා. හැබැයි මේ ණය තියෙනවා නම් ගෙවන්න අරහත් උනාට පස්සෙත් ගෙවන්න වෙනවා. දැන් මුගලන් ආම්දුරෝ ණය කොට වැඩි කොටසක් ගෙව්වේ ණය අරහත් උනාට පස්සේදී ඉස්සෙල්ලාද? පස්සේ. ඉතින් ඒක නිසා අන්තිම මොහොත දක්වාම ණය තියෙනවනම් ණය ගෙවනවා. හැබැයි මේ ණය කියන එක පුණ්‍ය පාප දෙකම තියෙනවා. එකක් නෙමෙයි. පින් පව් දෙකම තියෙන්න පුළුවන්. දැන් අපිට සැප සම්පත් ලැබෙනවා නම් ඒක ලැබෙන්නේ මොකද? ඒක පුණ්‍ය කර්මයක්. ඒකත් වැය කිරීම. ඒකත් ගෙවන්න ඕන. දැන් බුදුහාමුදුරන්ට දෙව්රම් වෙහෙර වගේ තැනක් හදලා දුන්නා. ඇයි? අර පුණ්‍ය ශක්තිය. ඒකත් අර පුණ්‍ය කර්මයක් නිසා තමන්ට ලැබුච්ච දෙයක්. ඒකත් වැය කරන්න ඕන. ඒ වගේම පොඩි හෝ බඩේ අමාරුවක්, ඔළුව කැක්කුමක්, යම් කිසි රෝගයක්, ආසාදනයක්, අපහසුයක්, නින්දාවක්, අපහාසයක්, විරුද්ධවාදී ඒවත් ණයකාරය. ඒවත් ණයකාරය. ඒවත් ගෙවන්න වෙනවා. දැන් බුදුහාමුදුරන්ට මොන තරම් මිනිස්සු බැන්නද? නින්දා කළාද? අපහාස කළාද? චින්චමානව කියලා මාගන් දීලා සත්‍යක වච්ච කොත්තලා වාදයට ආවා. බුදුහාමුදුරෝ ඒවෙන් සැලුනේ නැහැ. ඒවත් ණය. ඒක නිසා මේ අරහත් ත්වයට හෝ බුද්ධත්වයට පත් වෙලා ඊට පස්සේ ජීවත් වෙන කාලේ අන්තිම මොහොත දක්වාම යම් වැය කිරීමක්, ණය ගෙවීමක් සිද්ධ වෙනවා. එක්කෝ පුණ්‍ය ශක්තිය නිසා ලැබිච්ච දෙයක් අත්විඳලා ණය ගන්න වෙනවා. එහෙම නැත්නම් අර පාප ශක්තිය නිසා යම් දුක් කියලා අපි සම්මතයෙන් කියන දෙයක් අත්විඳින්න සිද්ධ වෙනවා.
ඒක මගපල ලබන්න බාධාද ස්වාමීන් වහන්සේ? නෑ. මගපල ලබන්නට බාධා නොවෙන්නේ හරියටම මාර්ගය දැනගෙන අර සෝතාපට්ඨානේ පඤ්ඤා සුතමේ ලබා ඥානෙ ලබාගෙන සද්දස්ස කුල පුත්තස් වෙන්න ඕන. ඒ මොහොතේ ඉඳන්ම නෙක්ඛම්ම උපේක්ඛාවෙන් කටයුතු කළා සීක උපේක්ඛාවට අනුගමනය කරන්න. ඒ අනුව අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න චත්තාරිමානි තේරුම් ගත්තාම හැබැයි ආනපාන සති සමාධිය මුල ඉඳන් අගටම අවශ්‍යයි. ආනපාන සති සමාධිය විතරක් දැනගෙන තේරුම් අරගෙන නිවැරදිව වැඩුවත් ඔය සිද්ධ සියලු ණයනොත් මිදී නිදහස් වෙනවා. සියලු ණයනොත් මිදී නිදහස් වෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 600කම කිව්වේ ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියන වාක්‍ය සූත්‍ර ධර්ම 600ක තියෙනවා ත්‍රිපිටකේ. මෙච්චර තිබිලා මිනිස්සු හිතුවනේ මේ හුස්ම ගැනීම පිට කිරීම තමයි ඒක ධර්මයේ කියලා. එතනම තමයි වැරදුනේ. එතනම තමයි වැරදුනේ. මේක වැරදුනේ මේ අස්වස්ස ආස්වාස ප්‍රාස්වාස කියන සංස්කෘත වචන දෙකකට පරිවර්තනය කිරීමත් සමග. හැබැයි මාගදී බුද්ධ භාෂිතේ අස්ස කිව්වේ ආශ්‍රය අසුර කිරීම භාවිතා කිරීම පස්ස කිව්වේ ප්‍රහාණය බැහැර කිරීම ඉවත් කිරීම අයින් කිරීම අස් කිරීම. ඒ දෙක හරියට තේරුම් ගන්නගෙන තිබුණා නම් අපේ සිංහල මිනිස්සු මේවා තේරුම් ගත්තා. මේ අස්පස් කරනවා කියලා තිබ්බේ. සුද්ධ බුද්ධ කරනවා කියලා තිබ්බේ. මොකද්ද වචනේ? අස් පස්. අස් තමා අස්. පස් තමා පස්. ඔය අස්ස පස්ස තමා අස්පස් කරනවා කියන්නේ. සුද්ධ බුද්ධ කිරීම තමා අනික් ඔය සම්මතය සුද්ධ උදුරා දැමීම මුල බුද්ධ. බව උදුරා දැමීම. ඒක තිබුණා. සිංහල අපේ සිංහල පැරැන්නන් ගාව මේ සියලු වචන තිබුණා තියෙනවා. නමුත් අර පරිවර්තකයෝ කියපු වැරදි වචන කරගහගත්ත අපේ අද ඉන්න බොහෝ දෙනෙක් බොහෝ උගතුන් වියතුන් කියලා කියන මිනිස්සු ඒ වැරදි වචන වැරදි පරිවර්තන වගේම අර ඡන්දස් වෛදික භාෂාවට පරිවර්තනය කරපු දේවල් කරපින්නගෙන කන පිට ගහගෙන අනික් මිනිසුන්ගේ නිවනත් වහනවා තමන්ගේ නිවනත් වහනවා. දෙකක් වෙනවා මෙතන පාප කර්ම. අත්ථතාපන පාපයත් පරත්ථතාපන පාපයත්. පර අත්ථතාපන අනික් මිනිසුන්ට දුක උරුම කරලා දෙනවා. තමනොත් දුක උරුම කරගන්න. ඔය වගේ වැරදි වචනයක් දැන් අස්සපස්ස කියන එක බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ මේක මාගන්ධිය සූත්‍රයේ කුඩා රාහුල හාමුදුරන්ට කියපු මහා රාහුල වාද සූත්‍රයේ ඊටාම පිළිසිදුව තියෙනවා ආශ්‍රය කළ යුත්තේ මොකද්ද ප්‍රහාණය කළ යුත්තේ මොකද්ද රාහුල වාද සූත්‍රයේ 20 වෙනි ඡේදයේ තියෙනවා මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ ව්‍යාපාදෝසෝ පහිස්සති මේක අස්සපස්ස කරුණං රාහුල භාවනං භාවයතෝ විහෙතාසෝ පහිස්සති මුදිතං භාවනං භාවයතෝ රාහුල අරතින් සෝ පහිස්සති පටිගං උපෙක්ඛං භාවනං භාවයතෝ රාහුල පටිගං පහිස්සති අර අස්සපස්ස ඊටා පැහැදිලිව කොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මහා රාහුල වාද සූත්‍රයේ තියෙනවා. මේ වචන ටික මහා රාහුල වාද සූත්‍රයේ තියෙන ටික උඩා ළමයෙකුට පොඩි කාලේ කිව්වනම් මේ අපි කල යුතු කරණීය ධර්ම සහ නොකල යුතු අකරණීය ධර්ම එයාට පේනවා, තේරෙනවා, වැටහෙනවා. නමුත් ඒවාද උගන්වන්න නැතුව හුලං අදින්න පිට කරන්න කියා දුන්නා. බඩපින් බීම හැකිලිම ඊට පස්සේ ආවා. ඒවා භෞතික ලෞකික නිමිති. ඒවට කියනවා කසින පිරියම් කිරීම. මොකක්ද ඒවට කියන්නේ? කසින පිරියම් කිරීම. කසින පිරියම්. කසින කියන්නේ ලෞකික භෞතික නිමිති උපකාර කරගෙන මේ යම් භාවනාවක් කරනවා.
නමුත් බුදුහාමුදුරුවන්ගේ මේ දහම ලෞකික භෞතික නිමිති උපකාර කරගෙන කරන භාවනාවක් නෙමේ. අධ්‍යාත්මික පාරිශුද්ධතාවය අග්‍ර කොට කරන භාවනාව. එතකොට අර මෙත්තානුස්සතිය වඩලා ව්‍යාපාදෝසෝ පහිස්සති වීම අධ්‍යාත්මික පිරිසිදු බවක් මිසක් බාහිර දෙයක් නෙමෙයි. අර අසුභානුස්සතිය වඩලා රාගෝසෝ පහිස්සති වීම අනිත්‍ය සංඥම් භාවනා කළ අස්මානේ ඉවත් කිරීම මේ සියල්ල තියෙන මහා රාහුල වාද සූත්‍රයේ මාගන්ධි සූත්‍රයේ මේකම තියෙනවා. මේවා කියවලා බලන්න හොඳට. කියවලා බලලා තේරුම් ගන්න ඔබ කළ යුතු දේ සහ කරණීය ධර්ම නොකළ යුතු අකරණීය ධර්ම මොකක්ද කියලා. මම පැහැදිලි ස්වාමීන් වහන්සේ. අවසරයි ගරු අරහතුන් වහන්සේ. විඤ්ඤාපනාය සිට පඤ්ඤාපනාය වෙනකොට විඤ්ඤාණයමද පිරිසිදු වෙලා පඤ්ඤාපනාය වෙන්නේ නැහැ. ඔව්. විඥානයමයි පිරිසිදු වෙන්න ඕන. දැන් අපි උදාහරණයක් ගමු. වතුර වීදුරුවක් තියෙනවා. ඔය වතුර වීදුරුවට අපි කිරි කහට ටිකක් දාලා කිලුටු කරනවා. තේ කහට ටිකක් දාලා චොකලට් ටිකක් දාලා කිරි ටිකක් දාලා සීනි ටිකක් දාලා වැනිලා ටිකකුත් දාලා තව අපිරිසිදු කරනවා. දැන් ඔය වතුර වීදුරුවම නේද මේ ඔය අපි කිරි කහට අරවා මේවා දාලා චොකලට් කිරි පිටි සීනි ගාලා රස කළේ. දැන් අපි බොන්න කැමති වෙන්නේ අර පිරිසිදු ඊටාම පිරිසිදු වතුර වීදුරුවද අර හොඳට රස කරපු චොකලට් කිරි කහට සීනි පිටි දාපු එකද? පෘථග්ජන පුද්ගලයා කැමති වෙන්නේ අර කිරි කහ. හැබැයි ලෙඩ රෝග තියෙන්නේ ලෙඩ රෝග හැදෙන්නේ ලෙඩ රෝග වලට මුල් වෙන්නේ පිරිසිදු වීදුරුවද අර කිරිපිටි වීදුරුවද? කිරිපිටි වීදුරුව. මේක තේරුම් ගන්න. අපි කියන්නේ කිරිපිටි බොන්න එපා කියලා. නමුත් මේක හොඳට තේරුම් ගන්න ඕන. අපේ හිත පිරිසිදු වෙන දේ කරන්න ඔතනින් තේරුම් ගත යුතු කිලුට වෙන දේ නොකරන්න. දැන් පිරිසිදු වතුර වීදුරුවේ අඩු ගානේ කුරා කුඹියෙක් දූවිල්ල කෑල්ලක් පොඩ්ඩක් තියෙනවනම් අපිට පේනවද නැද්ද? අර මහ ලොකු කැරපොත්තෙක් ඉන්නවා අර කිරිපිටි චොකලට් කහට දාපු පේනවද? නෑ. ඒ වගේම තමයි. ඒ වගේම ඔය කිරිපිටි කහට තේකොළ දැම්මේවා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන් අපේ ශරීරයට අහිත කර. අපිට ඒවා පේන්නේ දකින්න බෑ. මේ වගේ තමයි අර පිරිසිදුම පිරිසිදු වතුර වීදුරුව පඤ්ඤාපනාය අර රස කරපු රසකාරක දැම්ම විඤ්ඤාපන. මේකෙන් අපිට දැන් පිරිසිදු කරගෙන එන්න පුළුවන්. පිරිසිදු කරගෙන ආවොත් ඉතුරු වෙන්නේ මොනවද? අර පිරිසිදු වතුර ටික. අර අයින් ඒවා ඔක්කොම අපි පෙරලා තෝරලා මොන ක්‍රමයකින් හරි පියුරිෆයි කරලා ඒක පිරිසිදු කරගන්න පුළුවන්. එහෙමයි. මේ පිරිසිදු කරගන්න ක්‍රමය තමයි ආන පාන සති සමාධි භාවනා. එහෙමයි. තව එක ප්‍රශ්නයක් තියෙනවා ගරුතුන් වහන්සේ. දැන් සමහර සත්තු ඉපදෙනවා බිත්තරෙන් ඉපදිලා කීටය ඇවිල්ලා පිලව ඇවිල්ලා වෙන සතෙක් බවට පරිවර්තන වෙනවා. එතන වෙන්නේ විඥානයේ ට්‍රාන්ස්ෆර්මේෂන් එකක්ද ගරවල? ඒක ඉතින් ඒ අයගේ ඒ සත්වයන්ගේ ක්‍රමය. දැන් අපිට ඕක නොතේරුණාට දරුවෙකුත් අර දරු ගැබ තුල වැදෑහම තුල ඉන්නවා. ආරක්ෂා කරගන්න කවරයක් තියෙනවා. එහෙමයි. ඒකත් බිත්තරයක්. එහෙමයි. ඊට පස්සේ ඒ වැදෑහම තුල තමයි ලොකු වෙන්නේ වඩා වර්ධනය. ඒ ක්‍රියාවලියමයි අර මදුරුවේ බිත්තරයක් දැම්මහම ඒ බිත්තරේ ඊට පස්සේ කීටෙක් වෙලා ඉපදිනවා. ඊට පස්සේ මදුරුවෙක් වෙනවා. අවස්ථා 3ක්. මෙතෙන්දි තියෙනවා ඔය අවස්ථා 3ම. අර බිත්තරයක් තිබුණ තරමට දැන් සියලු ඔය වැඩිහිටි කාන්තාවන්ගේ එක්ස් බිත්තර තියෙනවා. හැබැයි ඒවා බැලවෙන්නේ නැහැ එකපාරට. ඒකට අර කර්ණු 3ක් සම්පූර්ණ. ඊට පස්සේ වැදෑහම තුල ඔක්කාන්ති වෙනවා. ඊට පස්සේ එළියට එනවා. ඒකෙත් අවස්ථා 3ක් තියෙනවා. ඒක නිසා මේ අරක අපිට පේන දේ
මොකද ඒක වෙන්නේ මදුරුව පොල් කටුවකට බිත්තරේ දානවා. පස්සේ පොල් කටුවේ කීටෙක් හැදෙනවා. ඊට පස්සේ කීටයා මදුරුවෙක් වෙනවා. ඒක අපිට පේනවා. හැබැයි මේක අපිට ඇහෙන් නොපෙන නිසා අපිට තේරුම් ගන්න බෑ. ඒක වෙනස. ඊටම පැහැදිලි කරවරුන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී සුව. අවසරයි අරහතුන් වහන්සේ. මට පොඩි ගැටලුවක් මතු වුණා. මේ දැන් කෙනෙක් අපි හිතමුකෝ මෙතෙන්ට ඇවිල් හරි කමක් නැහැ. මේ බණ අහලා සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ ඔහුට අර වසිතාපා හේවත් ඥාන මතුවීම මත ඔහු සෝතාපන්න ඵලයටපත් වුණා කියන එක අවබෝධ වෙනවා. නෑ වසිතා නිසා කීයටවත් සෝතාපන්න ඵලයටපත් වීම අවබෝධ වෙන්නේ. ඒක අර මේ බුද්ධ ඥාන පහක් තියෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වීමත් සමගයි ඒ සෝතාපට්ටි ඵලයටපත් වීම තේරුම් ගන්න පුළුවන්. වසිතා කියන එක ඊට වඩා මහා බලවත් දෙයක්. අරහතුන් වහන්සේට පමණයි වසිතා. සම්පජ්ජන වසිතා, උත්තාන වසිතා, ඒ වගේම අදිඨාන වසිතා, පච්චවේක්කන වසිතා, මේ වසිතා පහ සම්පජ්ජන වසිතා මේ පහ එන්නේ අරහතුන් වහන්සේ කෙනෙකුට පමණයි. අරහත් මාර්ගයේදී ලැබෙන්නේ නැහැ. ඒක නිසා දැන් ඔය සංඥා වේදිත නිරෝධ සමාපත්තියට හෝ අරහත් ඵල සම්මාපත්තියට හෝ පත් වෙන්න පුළුවන් වෙන්නේ මේ වසිතා ප්‍රගුණ කළ අයට. ඒ නිසා වසිතා සහ අර ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන එක දෙකක්. සෝතාපට්ටි ඵලයටපත් වූ ආර්ය උත්තමයාට මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. ඒක බොහොම සරල දෙයක්. තමන් ඉදා මේ සෝතාපන්න ඵලයටපත් වෙන්නට ඉස්සෙල්ලා තමන් කළ කී ආකාරය දැන් වෙනස් බව දකින්න. ඒ මේවට අන්තවාදී අන්තගාමී ලෙස අවිජ්ජා දෝමනස් වශයෙන් ඇලුනා ගැටුණා මුලා වුණා. දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් ඒක ටිකක් අර අදිවාසනා පහතබ්බා, සංවරයෙන් පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා වලින් ඉවත් කරන්න පුළුවන්. ඒක නිසා අර සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙන සියලු කරුණු පූර්ණ වෙනවා එතෙන්නේ. ස්වාමීන් වහන්සේ මට එතකොට තව ගැටලුවක් මතුවුණා. මේ අපි හිතමුකෝ දැන් මෙතෙන්ට එනවා ජාතසෝතාපන්න කෙනෙක්. එතකොට ඔහු බණ අහනකොටම ඔහුට අවබෝධ වෙනවා මේක සද්ධර්මය කියලා. එතකොට ඔහු මීට කලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු කෙනෙක්නේ. එතකොට ඔහුටත් මේ සද්ධර්මය අහපු ගමන් චතුරාර්ය සත්‍ය මතක් වීමක් වගේ එහෙම නැත්නම් අවබෝධ වීමක් වෙනවා. එක පාට ඒක නැවත මල පිපුණාගේ අවබෝධ වෙනවා. හැබැයි ජාතසෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයාට සකදාගාමී ඵලයටපත් වෙන්න ඔය හතරම ඕන. අර කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරමපවිත්‍ර සිද්ධාර්ථ ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම සහ ධම්මේසු ධම්මානුපස්සනාවේ ඇති. අවශ්‍ය නැති දේ මොකද්ද? පරතෝ ගෝචික ප්‍රත්‍යයයි අර දසනියානම් සංවේදනය ඒක අවශ්‍ය නැහැ. නමුත් අනික් අතර අරහන්ත ඵලයට යන කෙනොත් මේක අවශ්‍යයි. නැවත නැවත යලි යලි. එහෙමයි. එතකොට මේ ඔහුට අවබෝධ කරගන්න පුළුවන්ද ඔහු ජාතසෝතාපන්න වෙලා හිටියා කියන එක? ඒ අවස්ථාවේ බෑ. එහෙමයි. කොයි අවස්ථාවේද පුළුවන්න්නේ අරහත් ඵලයටපත් වෙලා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබුණට පස්සේ තමන්ට තේරෙනවා කොතෙන්දීද මම බණ අහලා මේකට ආවේ. මේකට ඇතුළු. එහෙමයි. එතෙක් තේරුම් ගන්න බෑ. බෑ. එතෙක් තේරුම් ගන්න බෑ. ඒකයි වෙනස. වෙන මොකක්වත් නෙමෙයි වෙනස. එහෙමයි ස්වාමීනි. ඒතර මට අර සබ්බාස සංවර පරියායේ පොඩි ගැටලුවක් මතුවුණා. එතන මේ අර 6 වෙනි එක ඒ කියන්නේ මේ විනෝදනා පහතබ්බා වලට පස්සේ තියෙන්නේ භාවනා පහතබ්බා. නමුත් එතන විනෝදනා පහතබ්බා වලදී විග්‍රහ කරන්නේ මේ දීගංවා කොටස. දීගංවා විතරක්ම නෙමෙයි. එහෙමයි. ඒක රසංවා වෙන්නත් පුළුවන්.
කාම විතක්ක ਵਿਚාර දීගංවා රසංවා දෙකෙන් එනවා. ව්‍යාපාද විතක්ක ਵਿਚාර දීගංවා රසංවා දෙකෙන් එනවා. විහිංසා විතක්ක ਵਿਚාර දීගංවා රසංවා දෙකෙන් එනවා. එහෙමයි සම්. ඒතකොට නමුත් මට එතන ප්‍රශ්නේ උනේ ඇයි මේ විනෝදනා පහතබ්බා තියෙන්න ඕනේ භාවනා පහතබ්බා එක ඇතුලේ නේද කියලා. නෑ. භාවනේ පහතබ්බා තමයි අවසාන වශයෙන් මේ මුල් 7 මුල් 3 පියවර 7කින් උදුරා දැමීම. භාවනේ පහතබ්බා. මේ මුල් පිරිසිදු කර ගැනීම තමයි ඔය ඔක්කොම. ඔය මුල් 6ෙන්ම දර්ශනීන පහතබ්බා, සංවරේන පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, පටිසේවනා, විනෝදනා 6ම මුල් ටික සුද්ධ කරලා පිරිසිදු කරලා අන්න මුල් තියෙනවා. දැන් මුල් කපන්නේ කොතෙන්ද? භාවනා පහතබ්බා. ඒතකොට මුල් අපිට මුල් පේන්නේ නැත්නම් මුල් වැහිලා නම් පස්වලින් අපි නිකන් පොරෙන් එහාට මෙහාට ගෙව්වට හරියන්නේ නැහැ. ඒ වගේ වැඩක් මේක. ඉතින් ඒක නිසා අපි මේ මුල් අවස්ථා 6ෙන්ම කරන්නේ මුල් පිරිසිදු කරගන්න හොඳට කපන්න පුළුවන් විදිහට මුල් ටික පාද ගන්න. ඊට පස්සේ භාවනේ පහතබ්බායකින් මුල් 3 කපනවා. එච්චරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට තව ගැටලුවක් තියෙනවා. මේ දැන් අපි කියනවා සෝතාපන්න ඵලයටපත් වීම. එහෙම නැත්නම් සම්මා දිට්ඨියට පත්වීම කියලා. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියලා. එතකොට මේ තුනම එක විට සිදුවෙන දෙයක් නේද? තුන විතරක් නෙමේ ඔතෙන්දි පහක් තියෙනවා. සංසාර දෘෂ්ටියෙන් මිදිලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් මිදීමත් ඔතෙන්දිම සිදු වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් මෙතෙක් තිබුණු අර වැරදි දැක්මෙන් දිට්ඨිගතන් දිට්ඨිකාන්තාරං ඒ සියලු දේවල් මිදී නිදහස් වෙලා දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති වීමත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වීමත් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් වීමත් වෙනවා. සෝතාපන්න මාර්ගයෙන් ඵලයටපත් වීමත් සිදු වෙනවා. පහම එකවර එකටම සිද්ධ වෙනවා. හැබැයි සිද්ධ වෙන්නේ එකයි උතන පහක් හැටියට විග්‍රහ කරනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතෙක් මේ පැවැත්ම කෙරෙහි අපි තිබුණු දැක්ම දෘෂ්ටිය ආකල්පය, පංචස්කන්ධය පිළිබඳව තිබුණු දැක්ම දෘෂ්ටිය ආකල්පය, ජීවත් වීම පිළිබඳව තිබුණු දැක්ම දෘෂ්ටිය ආකල්පය, පැවැත්ම පවත්වාගෙන යෑම මගේ කියලා තිබිච්ච දැක්ම දෘෂ්ටි ආකල්පය වෙනස් වෙනවා. එහෙම එක දැන් මේක මායාවක් බව දකිනවා. මේක ඇත්තක් නෑ, හරයක් නෑ, වටිනාකමක් නෑ, සාරයක් නෑ කියලා දකිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට තව ප්‍රශ්නයක් ආවා අර බුද්ධ ශක්තියට අනුගත වීම පිළිබඳව. එතකොට දැන් අපි දන්නවා අද අපි පරතෝඝෝසක ප්‍රත්‍ය ලබාගෙන සද්දස්ස කුලපුත්තස්ස වුණාට බණ අහන අවස්ථාවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. මොකද බුද්ධ ශක්තිය එහෙමයි. බුදුහාමුදුරුවෝ හිටපු වෙලාවේ ඒ මොහොතේම බුද්ධ ශක්තියට අනුගත වුණා. ඒක අංග සම්පූර්ණ. අද බෑ. ඒක තමයි මම කිව්වේ මුලින්ම මේක මම 2006 හෝ 7 මේ ධහම හොයාගෙන මේ දහම් මතු කරගෙන වාරක හමුදුරුවෝ හුඟක් උදව් කළා, උපකාර කළා මේ දහම් මතු කරගන්න. මම ඒක අදත් කියනවා. ඊට පස්සේ වාරක හමුදුරුවන්ගෙන් මම ඉවත් වුණා, වෙන් වුණා 2005 දී වගේම. ඊට පස්සේ මම තනියෙන් මේ සියලු දේ වාරක හමුදුරුවෝ කරපු කියපු වැරදි සියලු දේ මම නිවැරදි කළා. වාරක හමුදුරුවන්ට මම නොඑක් වර ගිහිල්ලා කිව්වා ඔබ වහන්සේ මේ කියන දේ ඔය පුද පූජා කරන වැඩ වැරදි. ඔකෙන් මිදින් නිදහස් වෙන්න. ඔය ධානය පස්සේ යන්න එපා. ධානය නෙමෙයි වටින්නේ මුල උදුරාට. තව හුඟක් දේවල් මං කිව්වා. නමුත් උන්වහන්සේ ඒක තේරුම් ගත්තේ නැහැ. නමුත් මං එතනින් ඊට පස්සේ වෙන් වෙලා ඊට පස්සේ මම තනියම මේක මතු කරගෙන හොයාගෙන මේ ස්ථාන 4 චත්තාරිමාන්තානනි මතු කරලා දුන්නේ. නැත්නම් මම මේක නොකළා නම් අදටත් සෝතාපන්න ඵලයටපත් වෙන්න බෑ. බොටල් එකේ හිර වෙච්ච මිනිස්සු ඉන්නවා වොන්තර. හොඳ ධර්මයේ දැනීමක් තියෙන මිනිස්සු ඉන්නවා. නමුත් එතනින් එළියට යන්න බෑ. ඒක නිසා මේ සියලු කරුණු දැන් අංග සම්පූර්ණ. දැනටත් අදටත් මේ සම්මත වාදීන් වගේම වහරකාම්දුරන්ගේ ගෝලියොත්
මේක වහන්න කල්පනා කරනවා. වරකාම්දුරන්ගේ එදත් හිටිය ගෝලෙක් හිටිය මම නම් කියන්න එතන කැමති නෑ. අදටත් ඔය ලිපියක් ලියලා තියනවලු මේ චත්තාරිමානීටානනි ඕනේ නෑ හැම බුදුහාමුදුරුවෝ කියලා නෑ. අනිත් පාර අර ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන දැක සිත සංවේගයටපත් කර ගැනීම තමයි උන්වහන්සේ දකින්නේ. ඒක වරකාම්දුරුවොත් එහෙම්ම තමයි. අනිත් පාර වරකාම්දුරුව ගාව කවදක්වත් තිබුණේ නෑ. ඔය මැදමාවතම තමයි කිව්වේ. මධ්‍යම ප්‍රතිපදාව තමයි කිව්වේ නැතුව මජ්ජේ මාපටිපදා කිව්වේ නෑ. මා කියන වචන තේරුම් කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා වරකාම්දුරුව කිව්ව දෙකක් තිබුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම නිවැරදිව ප්‍රකාශ කළා. අස්පස්ස නිවැරදිව ප්‍රකාශ කළා. අර වරකාම්දුරුවන්ගේ අරගෝල හාමුදුරුවොත් ඔය දෙක කියනවා. නමුත් මේ අනිත් ඒවා අනිත් කරුණු තව හුඟක් කරුණු තියෙනවා. ඒවා එකක්වත් ඒගොල්ලෝ අදටත් කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වාරකහාමුදුරුවන්ගේ ගෝලයොත් වාරකහාමුදුරුවොත් කලේ මේ වගේ දේවල් දහමක් තියෙන බව දැනගෙන ඒව කර්මස්ථාන හැටියටත් තේරුම් අරගෙන කර්මස්ථාන යාතිකා කර කර ගීතිකා ගය ගයා සජ්ජායනා කර කර හිටියා. දැන් මම ඔය වාරකහාමුදුරුව ගාවට මහාන වෙන්නේ ඉස්සෙල්ලා වාරකහාමුදුරුව මහාන වෙලා නැහැ. අබේරත්න මහත්තයා මහාන වෙන්නේ ඉස්සෙල්ලා මාත් එතන හිටියා. මේ ඒ කාලේ එනවා රෑ 7-8 වෙනකොට 25ක් 30ක් වගේ. ටිකක් හොඳට ධර්මයේ අවබෝධයත් ඔය 25 දෙනාම එක්ක වෙලා ඔව රෑ එළි වෙනකන් 12 වෙනකන් කියවනවා. කියව ඉන්නවා. යාතිකා ගීතිකා. නැතුව භාවිතයට ගත්තේ නැහැ. ඊට පස්සේ හොඳට කාලා බීලා නිදාගන්න. එකෙන් වැඩක් නැහැ. ඒක වැඩක් නැති බව මම වාරකාම්දුරන්ට එක්වරක් දෙවරක් නම හම්බුන හැම වෙලකම කිව්වට උන්වහන්සේට ඒක තේරුම් ගන්න කර්මයක් තිබුණා තේරුම් ගන්න බැරි වුණා. මට එතනදී තාම ගැටලුවක් මතුවුණා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් බණ අහලා මගපල ලබන්න පුළුවන් වුණානේ. ඒත් පුළුවන්. මොකද බුද්ධ ශක්තිය දැන් මුළු තියෙනවනේ. රටේම තියෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ පිළිගන්න ඒකනේ අර අත්ත වශයෙන් මහා පරිනිබ්බාන සූත්‍රය 95 ඡේදයේ පැහැදිලිවම මේක කියලා තියෙනවා. පැහැදිලිවම මාගදී භාෂාවෙන් කියලා තියෙනවා මේ පෛරුපාසානේ නැති වුණාම මේක වෙන්නේ නැහැ කියන එක. ඒවා ඔය මිනිසුන්ට අන්ධයෝ වගේ තේරුම් ගන්න බෑ. මේ මාගදී භාෂාවේ තියෙන වචන ටික තේරුම් ගන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. තාම ඒක වැරදි විදිහට පරිවර්තනය කරපු එක අල්ලගෙන අර නායගේ අලිගෙන් අල්ලගෙන ඉන්නවා වගේ ඉතින් ඊට පස්සේ තමන්ට දෂ්ට කරන බව දන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ එතරදී මට තවත් ගැටලුවක් මතුවුණා. එතකොට දැන් මිහිඳු මහරහතන් වහන්සේ ජම්බුද්දීපේ ඉඳලා ලංකාපුරයට වැඩලා ඒ අවස්ථාවේ ධර්ම දේශනා කරද්දී එතකොට උන්වහන්සේගෙන් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබලා කෙනෙකුට මගපල ලබන්න පුළුවන් වුණා. බැරි වුණා. නමුත් ඒ කාලේ මේ චත්තාරිවාණ්ඨානානි බොහොම ප්‍රසිද්ධයි. අටමස්ථාන බොහොම ප්‍රසිද්ධයි. අටමස්ථාන නිවැරදිව ප්‍රායෝගිකව ඒ කාලේ රටේ දන්නවා. දැන් ඒ කාලේ විතරක් නෙමෙයි නිස්සංක මල්ල රජුරුවන්ගේ කාලේ වෙනකනුත් නිස්සංක මල්ල රජුරුවත් පොළොන්නරුවේ අටමස්ථානය තිබුණා. හැබැයි අර නියම අටමස්ථානය ඒ කාලේ තිබුණා. ඒවා වෙනු පිදුම් කරන්න ගියා කියන එක මහා වංශේ තියෙනවා. ඒක නිසා ඒ අටමහා ස්ථානය ඒ කාලේ තිබුණා. මේ අටමහා ස්ථානය වෙනුවට ඊට පස්සේ අනුරාධපුරේ තව 8ක් හැදුවා. අනුරාධපුරේට අගනගරේ ගෙනාවට. හැබැයි ඒ අටේ අර බුද්ධ ශක්තිය නැති බව තේරුම් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මගපල් ලැබීම වැහුණා. ආවරණය. ඔබ වහන්සේට දීර්ඝායු. ගෞරවනීය මහරහතුන් වහන්සේ යේ ධම්මා හේතුපබවා කියන මේ පාඩයෙන් ධර්මාවබෝධය වෙන ආකාරය කරුණාවෙන් කෙටියෙන් වදන්න පුළුවන්. ඒක ඉතින් යේ ධම්මා හේතු පබ්බවා. පබ්බවා කියන්නේ මොකෝ? හේතු ප්‍රභවය වෙනවා. හේතු ප්‍රතිනිර්මාණය වෙනවා. හේතු අලුතෙන් සකස් වෙනවා.
හේතු අලුතෙන් නිර්මාණය වෙනවා. ඒ ධම්ම මේක ධර්මයක්. මේ ධර්මතාවයේ කාටවත් වළක්වන්න බෑ. හේතුවට පටිච්ච වුණොත් හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති නොකළොත් ඒ ධම්මා හේතු පබ්බවා වෙනවා. පබ්බවා කියන්නේ ප්‍රභවය වෙනවා. අලුතෙන් නිර්මාණය වෙනවා සකස්. ඒ අනුව තේසං හේතුම් තථාගතෝ මේ තුන් හේතු තුනක් තියෙනවා. තේසං හේතුම් රාගය ප්‍රිය දෙයට ඇලීම හේතුවකි, ද්වේෂය අප්‍රිය දෙයට ගැටීම හේතුවකි, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම හේතුවකි. මේ හේතු තුන නිසාම තේසං හේතුම් තථාගතෝ ආහ මේ තේසං චයෝ නිරෝධෝ මෙහා සිටින් නිරෝධ කරන්නේ. ච යෝ තේසං ච යෝ නිරෝධෝ. තමන්ගේ හිතට අරමුණු වන මොහොතේම ඒ හේතු නිරෝධ කරන්න පුළුවන් වුණොත් ඒවං වාදී මහා සමන්. ඒකමයි මේ සංදේශනාව සංදේශේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති හැටියට බුද්ධ ඥාන පද හතර හැටියට තුලාති පදෝපන් සූත්‍රයේ තව නොයෙකුත් සූත්‍ර ධර්මවල මේ විග්‍රහ කරලා පැහැදිලි කරලා පිරිසිදුව දේශනා කළා. තේරුම් කළේ. වහන්සේට දීර්ඝායුෂ අවසරයි රහතුන් වහන්සේ. මේ මට මගේ ආශ්‍රය කිරීමේදී මට ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා මේ ළඟදී මොකද්ද ඇහෙන්නේ? ස්වාමීන් වහන්සේ අවසරයි මට මේ ආශ්‍රය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ළඟදී පැවිදි බවට පත් උනේ. මොකද්ද මට ඇහුන්නේ? ළඟදී පැවිදි බවට පත් වුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔව් මට කිව්වා මේ මම පිළිගත්තේ නැහැ තව වෙනතුරු මගපලයන් පල්ලෙහාට ගමන් කරන්න පුළුවන් කියලා. එහෙම කියන පිස්සු ඉන්නවා තාම. ඒක ඇත්ත. ඒ පුද්ගලයා අර නියත සම්බෝධි පරායනෙම මගපල ලැබුණාම ඒක පහළට බහින්නේ නැහැ කියලා කියපු බුද්ධ වචනේ තේරුම් ගත්තේ නැහැ. එහෙම කියන මිනිස්සු බැහැර කරන්නේ. මගපලයක් ලැබූ කෙනෙක් කිසිම දවසක පහළට ඒ මගපලයෙන් පහළට එන්නේ නැහැ. හැබැයි ඒ මගපලයේ ටිකක් දුර අතරමං වෙලා ඒකෙන් ඉස්සරහට උඩට එන්න පිරිසිදු වෙන්න බැරුව ඒකේ ටිකක් දුර තපනවා වෙන්න පුළුවන්. ඒ නිසා පහළට එන්න බෑ. පහළට එන්නේ නැහැ. ඒ මලෙන් උඩට එන්න බාධක එනවා. ඒ බලයෙන් උඩට එන්න අමාරුවක් අපහසුයක් තියෙනවා මිසක් ඒ බලයෙන් පහළට යන්න හේතුවක් වෙන්නේ නැහැ. මගපල ලැබුණොත් මේක බුද්ධ දේශනාව ඔය කියන හාමුදුරුවෝ කිව්වනම් ඒක එයාට ආනන්තරීය පාප කර්මයක් වෙනවා වහාම කමා කරගන්න කියන්නේ. තේරුණාද? ඔබ දන්නා අපේ ධර්මය අහපු කෙනෙක් මිසක් ඕක කියන්නේ අපේ ධර්මය අහපු කෙනෙක් වෙන්න ඕනව කිව්වේ. කියන්නේ මේ ආනන්තරීය පාප කර්මයක් කරගෙන තිනවා මේක කමා කරගන්න අතුරු එයාට මගපලයකට එන්න ඒකම කම්ම ආවරණයක් වෙනවා. ඉතින් ඒක නිසා බොහොම කරුණාවෙන් මම කියන්නේ ඒ කවුරු හෝ පැවිද්දා මට හොඳට පේනවා කවුද කියලා මම කියන්නේ ওই මහත්යනෝ නම නොකියුවත් ඒ පුද්ගලයාට ඇහිලා කමා කරගන්න කියන්නේ මගෙන් නෙමෙයි කමා කරගන්න ඕන මේ ධර්මයයි විකෘති කළා තියෙන්නේ. මොකක්ද විකෘති කළේ? ධර්මය, බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය විකෘති කළාට කමා කරගන්න කියන්නේ. අතිගෞරවනීය අරිහතුන් වහන්සේ අවසරයි. පරතෝ ഘോഷක ප්‍රත්‍ය දෙන්න පුළුවන් අනාගාමි වගේ උත්තමයෙක්ගෙන් ඉහළටද එහෙම නැත්නම් පරතෝ ഘോഷක ප්‍රත්‍යය දෙන්න පුළුවන් ඕනෑම සෝතාපට්ටි ඵලයටපත් වූ ස්ත්‍රියකට පුරුමියෙකුට ගිහියෙකුට පැවිද්දෙකුට සෝතාපට්ටි මාර්ගයේ ඉන්න අයට බෑ. සෝතාපට්ටි ඵලයටපත් වූ සකදාගාමි ඵලයටපත් වූ අනාගාමි ඵලයටපත් වූ අරහත් ඵලයටපත් වූ ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒ හතර දිනාටම ඒක පුළුවන්. හැබැයි මාර්ගයේ සෝතාපට්ටි මාර්ගයේ ඉන්න කෙනෙකුට අර කියපු
භික්ෂුව මේ සෝතාපට්ටි මාර්ගයේ ඉන්න වෙන්න පුළුවන්. එයාට ඒක දෙන්න බෑ. හැබැයි එයා දැන් ආනන්තරීය පාප කර්මයක් ධර්මයේ විකෘති කිරීමක් මිනිසුන්ව නොමග යැවීමක් පරත්තාපන පාපයක් කරගත්ත නිසා ඒකෙන් මිදී නිදහස් වෙනකම් ඔය අභිඥා පස්සේ ගිහිල්ලා කටයුතු කරනවා මිසක් නිවන් දකින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කොච්චර මහාන වුණත් කොච්චර ධර්මය අහලා දැනගත්තා. අවසරයි ස්වාමීනි. තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් අපිට නිින්දෙන් තද නිින්ද කියන්න බෑ ඒ වෙලේ. සාමාන්‍ය නිින්දෙදි කවුරු හරි මේ ධර්මය මෙනෙහි කරනවා නම් ඒක එකම ඇහැරෙනකොට ඒක තමයි ධම්මවිචය සම්බොජ්ජංගය කියන්නේ. ඒක වෙනවා. ධර්මය තේරුම් ගත්ත කෙනෙක් අර අඩ නිින්දෙන් දැඩි නිින්දෙන් ධම්මවිචය සම්බොජ්ජංගය වෙන්නේ නැහැ. ඒ දැඩි නිින්දට යනතුරු ඇඳක හාන්සි වුණා වෙලේ ඉඳන් ඒ පුද්ගලයාට අර ධම්මවිචය සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. ධර්ම කරුණුම තමයි එන්නේ. අර කාම විතක්ක ਵਿਚාර ව්‍යාපාද විතක්ක හිංසා විතක්ක ਵਿਚාර නෙමෙන්නේ සවිතක්ක සවිචාර. දහම් කරුණුමයි මතුවලා එන්නේ. එතකොට ස්වාමීනි එහෙම නිින්දෙන් හැරෙන වෙලෙවටත් ඒකම ආපහු මේ වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. වැඩෙන. ඒ ධම්මවිචය සම්බොජ්ජංගයද ස්වාමීනි. ඒක වැඩුණොත් ඒ පුද්ගලයා කිලුඩු පැත්තට යන්න පිරිසිදු වෙනවා. එහෙමයි. එහෙමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේ. අවසරයි අරිහතුන් වහන්සේ. මේ ප්‍රශ්නය බුද්ධ ශක්තියට අනුගත වීම හා සම්බන්ධයි. ඒ අවස්ථාවලදී එතනට යන සදහැවතුන් මල් පහන් පූජා කරලා විතරක් ඒක ලබා ගන්න පුළුවන්ද? මං දැන් පැහැදිලිව පිරිසිදුව කිව්වා මොකද කරන්න ඕනේ කියලා. අහගෙන හිටියේ නැද්ද? තමන්ගේ හිතේ ඇති කරගත යුතු දේත් කිව්වා නොකල යුතු දේත් කිව්වා. ඔය මල් පහන් පූජා කරන්නේ භක්තියෙන් බැඳීමෙන්. අන්තවාදී මෝඩ ගුඩ භක්තිය. මල් පහන් පූජා කරන්නේ. පඳුරු බඳින්නේ. යාතිකා කරන්නේ. ඔය ඔක්කොම කරන්නේ. ඒවා වැරදි වැඩ. ඒවා භක්තිය මිසක් ඒවා නෑ. අර හිතේ පිරිසිදු බවක් ඇතිවන සද්දෝ හෝති වේ. සද්දස්ස කුල පුත්තස්ස නොවූ පුද්ගලයෝ තමයි ඒවා කරන්නේ. එහෙමයි. සද්දස්ස කුල පුත්තස්ස වූ පුද්ගලයා දන්නවා එතෙන්ට ගිහිල්ලා කල යුතු සහ නොකල යුතු දෙකම. එහෙමයි. ඒ දෙකම කරනවා. බොහෝ දෙනා එහෙම කතා කරනවා ඇහුණා මට. ඔව් ඇහුණාට උපාසකම්ම වට කම්පයන්නේ නැපා උපාසකම්ම කළ යුතු දේ දන්නවා නම් කරන්න අනික් මිනිස්සු ඕන එකක් කරගත්තා. අපිට අනික් මිනිස්සුන් ආදන්න බෑ. තේරුණාද? තාම අර මෝඩ ගුඩ භක්තියෙන් බැඳිච්ච මිනිස්සු ගිය ගමන් මල් පූජා කරන්න, කිරිබත් පූජා කරන්න, පඳුරු බඳින්න, යාටිකා කරන්න අරවා මේවා කරනවා. එහෙමයි. තමන් කළ යුත්තේ ඒක නෙමෙයි. මම දෙතුන් සැරේම ගියා මම එහෙම කරේ නෑ. මන්ට මේ අද ඇහුණා කීප දෙනෙක් කතා කරනවා. නෑ ඉතින් ඒක තමයි කියන්නේ මේ සියලු දෙනාට කියන්නේ ඒ වගේ තැනකට ගිහිල්ලා ඇසිරිය යුතු ආකාරයක් තියෙනවා. බුද්ධ ශක්තියට අනුගත වෙන්න අවශ්‍ය නම් සද්දස්ස කුල පුත්තස්සෙක් වෙන්න ඕන. සද්දස්ස කුල පුත්තස්ස වුණොත් පමණයි ඒ වගේ තැනකට ගියාම කල යුතු කරණීය ධර්ම අපි සිහිපත් කළ යුතු සියලු දේ මතුවෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒ වගේ තැනකට ඇවිල්ලා කරගත්ත දේ සිහිපත් කිරීම අනිවාර්යයි. එහෙමයි ස්වාමීනි. ඒ බුදුහාමුදුරුවෝ රාග භව, ද්වේෂ භව, මෝහ භව තමන්ගේ හිතෙන් උදුරලා දාලා බුද්ධ ශක්තියට අනුගත වුණා. තමන්ටත් තාම පෘථග්ජන පුද්ගලයෙක් හැටියට වුණත් මාර්ගයේ යන කෙනෙක් හැටියට වුණත් ඒක කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඕනම පෘථග්ජන පුද්ගලයෙකුට ටිකක් මනසක් තියෙනවා නම් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය තියෙනවා නම් අර විනාඩි කීපයක් අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආභුජිත්වා ඉන්න පුළුවන්. ඒ අනුව පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සෝ සතෝ වාස සති සතෝ පස්සති මේ කරුණු පහ තමයි අවශ්‍ය වෙන්නේ. වෙන වචන වලින් කිව්වොත් රාගයෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, මෝහෙන් තොර සිතක් ඇතුව අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගෙන බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් ඕනම මනසක් තියෙන පුද්ගලයෙකුට. හැබැයි ඕනම මනසක් තියෙන පුද්ගලයෙකුට බෑ සද්දස්ස කුල පුත්තස්ස මනසක් තියෙන පුද්ගලයෙකුට පුළුවන්. ඒකයි වෙනස.
ඒකයි අර අසුතවත් පු탁ජන පුද්ගලයාත් සුතවත් ආර්ය ශ්‍රාවකයාත් අතර වෙනස. අහන්න අවසාන ප්‍රශ්නේ. අවසරයි අරියතුන් වහන්සේ චිත්තානුපස්සනාවේදී අන්න වැරදි වචනයක් කිව්වා. චිත්තානුපස්ස වැරදි. දැන් මේ පළවෙනි වරටම දාවේ. දෙවෙනි වර ස්වාමී. එහෙමනම් ඉතින් දැනගන්න ඕන මේක තියෙන්නේ කායේ කාය අනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්ත අනුපස්සී විහෙරති ධම්මේසු ධම්ම දැන් මීට පස්සේ ඔය සතර සතිපට්ඨානය කියන මේ හතර කියනකොට නිවැරදිවම අර්ථය ධර්මයේ තේරුම් අරගෙන මේ වචනවල හරිය තේරුම් අරගෙන භාවිතා කරන්න ඕන. එතකොට කායේ කාය අනුපස්සී විහෙරති වේදනාසු වේදනා අනුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී. මේකත් අර හේතුඵල ධාමතම අදාළයි ඔය හතරයි. මොකද්ද ප්‍රශ්නේ? අවසරයි ස්වාමින් වහන්සේ. ඒකේ අවසාන කොටසක තියෙනවා විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තන්ති පජානාති. ඔව් ඒක තමයි අවසානම පියවර. විමුක්තං කියන්නේ වැරදි දේ වෙන් කර මිදී නිදහස් වීම. වැරදි දේ වෙන් කර මිදී නිදහස් වෙන කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් මිදී නිදහස් වෙනවා. දැන් මේ රාගය ද්වේෂය මෝහය සහ මුලින්ම රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කළාට පස්සේ තවත් මිදී නිදහස් වෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? නැහැ. එක් මිදී නිදහස් වෙන්නට දෙයක් ඉතුරු වෙලා නැත්නම් ඒ සිත අවිමුත්තං වා චිත්තන්ති පජානාති. තව දුරටත් මිදී නිදහස් වෙන්නට දෙයක් ඉතුරු වෙලා නැත්නම් ඒක අවිමුත්තං වා චිත්තං. තව දුරටත් මිදී නිදහස් වෙන්නට තියෙනවා නම් විමුත්තං වා චිත්තන්ති පජානාති. ඒකයි මිදී සියලු දෙයින් මිදී නිදහස් විය යුතු වැරදි වලින් මිදී නිදහස් වූ බව සාධාරණම සහ මුලින්ම දකිනවා නම් ඒක අවිමුත්තං වා චිත්තං. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ අරහතුන් වහන්සේ අරහත් භාවයට පත්වීම අරහත් භාවයට එතෙන්දි තමයි සිතපත් වෙන්නේ. ඔබ වහන්සේට දීර්ඝ දැන් මේක ඔය කායේ කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තේ චිත්තානුපස්සනා ධම්මේසු ධම්මානුපස්සනා කියන හතරක් තිබුණට මේක මේ චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණය වෙලා අර චිත්තේ චිත්තානුපස්සනාවේ අවසාන වීමත් සමග අර විමුක්ත අවිමුක්ත වීමත් සමග ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණය වෙනවා. ආයි තවත් කරගන්න දෙයක් නැහැ. දැන් බොහෝ සූත්‍රවල තියෙන්නේ සත්බොජ්ජංග පූර්ණ වුණාම අරහත් ඵලයටපත් වෙනවා. ඒ වගේම චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණ වුණාම මගඵල පූර්ණ වෙනවා. ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙනවා. වහන්සේට නිදුක් නිරෝගී සුව. අරව සිද්ධ වෙනවා. ඊටු ඒවා තියෙනවා තව. සමුදය නිරෝධ කිරීම සත්‍ය විභංගේ විග්‍රහ කරපු දේවල් ඒව සිද්ධ වෙනවා ඔය ඇතුළත. ඔය අතර. හොඳයි එහෙනම් අදට මේ ධර්ම සාකච්ඡාව දැන් අවසానයි. දැන් පින් අනුමෝදන් කරලා හැමනම් අපි අවසන් කරමු. අද ගිලන්පස පූජාව පූජා කරපු අයටත් අපි මේ අවස්ථාවේ පින් දෙනවා. හරි. කමන්නේ ඒ කවුරු පින්වතෙක් හෝ පින්වතුන් පිරිසක් මේ සිවණක් පිරිසටම ඒ ගිලන්පස දානමය පූජාවක් පූජා කරලා තිනවා. ඔබ සමට ඒක බුද්ධ විඳ අවසර තිනවා. පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඒ ගිලන්පස සකස් කළ පිළිදෙල කරේ ඒ සඳහා මුදල් වැය කළ කටයුතු කළ
ඒකට භාවිතා කරපු සියලු දේ නිෂ්පාදනය කර පිරිසිදුව ඉදිරිපත් කළ ඒ සියලු දෙනාටත් අපි පින් දීලා පින් පවරලා ඒ සියලු දෙනාගේ නමින් පින් අනුමෝදන් කරන්නට පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට සියලු පරලත් උපජීවීන්ටත් අපි පිරිසිදු චේතනාවක් ඇතුව පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් පින් දීලා පින් පවරලා ණයෙන් මිදී නිදහස්ව ඒ ගිලම්පස භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව ඔබ ණයෙන් මිදී නිදහස් වෙනවා. ඒ ගිලම්පස භාවිතා කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. හොඳයි එහෙනම් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න පින් පවරන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතිනං තු සුඛිතාන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං තු සුඛිතාන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං තු සුඛිතාන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤේන මාමේ බාල සමාගමු සතං සමා හෝතු යාව නිපානපත්තිය. හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු උපකාර වේවා හේතු වාසනා වේවා.